යේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ව පිළිගන්නවා මේ උදෑසනත්. අපි උන්වහන්සේගේ වචනේ අදත් යම් කොටසක් අධ්‍යයනය කරන්නට යන අතර එකිනෙක කෙනා උන්වහන්සේට යටත් වෙමු. අපි උන්වහන්සේට බාර වෙමු. අපි මේ කාලය තුල මේ දානියෙල් පරිච්ඡේදයේ දානියෙල් මේ මුළු පොතේ යම් පරිච්ඡේද අපි අධ්‍යයනය කරමින් සිටිනවා කුඩා ලෙස. අපි කවුරුත් නැවත මම කියන අපි බයිබල් විශාරදයෝ නෙමෙයි. නමුත් උන්වහන්සේගේ වචනේ අපි අධ්‍යයනය කරමින් සිටිනවා. අපි දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය, දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය අපි යම් පමණ අධ්‍යයනය කරා. අපි මම විශ්වාස කරනවා යම් දැනගැම්මක් මේ වෙලාව වෙනකොට මේ දානියෙල් පොතේ මේ කාරණාවල් ගැන අපිට යම් අවබෝධයක් බින්දට වඩා අපිට තිබෙනවා. දානියෙල් කවුද? ඒ වගේම දානියෙල් ගාර සගයන් තුන්දෙනා ගැන, ඒ වගේම නිබුකද්නෙසාර රජතුමා ගැන යම් කාරණාවල් අපි ඉගෙන ගත්තා. අපි දැන් දානියෙල් 4 වෙනි පරිච්ඡේදය අද බලන්ට යන්නේ. අපි දකිනවා දැන් මේ වෙනකොට අපි ගිය සුමානෙත් අර දානියෙල් 3 වෙනි පරිච්ඡේදය අවසන් කරනකොටත් අපි දැනගෙන හිටියේ දැන් මේ වෙනකොට නිබුකද්නෙසාර රජතුමා දෙවියන් වහන්සේව අත්දැක්කේ නැති වුණත්, දෙවියන් වහන්සේව පිළිගත්තේ නැති වුණත්, එයා දානියෙල් හරහා, ඒ වගේම අර හනනියා, අර මිෂායල්, අසරියා හරහා දෙවියන් වහන්සේ කවුද ගැන යම් දැනගැම්මකට නෙබුකද්නෙසාර රජතුමා දැන් පැමිණ සිටියා. අපි ඒ 3 වෙනි පරිච්ඡේදය අවසන් කරනවා. අපි දැන් මේ 4 වෙනි පරිච්ඡේදය එනකොට දැන් මේ කාලය වෙනකොට බයිබල් විචාරකයෝ කියනවා නෙබුකද්නෙසාර රජතුමා රජ වෙලා අවුරුදු 30 ගණනාවක් පමණ වෙනවා. ඒ නිසා දැන් මේ පරිච්ඡේද මෙහෙම ලිව්වට මේ දවසින් දවස වෙන දේවල් නෙමෙයි, මේ අවුරුදු කාල සීමාවක් තුළ වෙන දෙයක්. ඒකට සමහර විට දානියෙල්ගේ වයස අපි 30 ගණනක් අපි දන්නේ නැහැ. දානියෙල්ගේ වයසත් එයා වැඩි හිටි වයසකට අවිලා ඉන්නවා ඇති බොහෝ විට. දැන් මේ පරිච්ඡේදය 4 වෙනි පරිච්ඡේදය එනකොට මම කලින් කිව්ව විදිහට නෙබුකද්නෙසාර රජතුමා රජ වෙලා අවුරුදු 30 ගණනක් විතර වෙනවා. මම එයාගේ වයස ඒ වෙලාව කීයද කියලා අපි දන්නේ නැහැ. නමුත් එවැනි කාලයක තමයි තිබෙන්නේ. අපි බලමු මේ 4 වෙනි පරිච්ඡේදය. එතනදී අපි අද අධ්‍යයනය කරන්නට යන්නේ නෙබුකද්නෙසාර ඒ ගසක් පිළිබඳ දුතු සිහිනය, නෙබුකද්නෙසාරගේ වැටීම හා ඔහුගේ නැගිටීම, දෙවියන් වහන්සේව ඔහු අත්දකින්නේ කොහොමද කියන දේ තමයි මේ පරිච්ඡේදය තුල අපි බලන්නට යන්නේ. අපි දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් අපි කියවමු. එතන තිබෙනවා දානියෙල් 4 පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් පළවෙනි පදේ ඉඳන් මම බලන්නේ. නෙබුකද්නෙසාර රජු විසින් මුළු පොළවේ වාසය කරන සකල ජනයන්, ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම් නුඹලාට සමාදානය වැඩි වේවා. මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි. උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද? උන්වහන්සේගේ ආශ්චර්යෝ කොපමණ බලවත්ද? උන්වහන්සේගේ රාජ්‍ය සදාකාල රාජ්‍යයක්ය. උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය. දැන් මේ මුළු බයිබලයේ ගැන මට විශාල දැනගැම්මක්, ඓතිහාසික තොරතුරු මට තාම ලොකු දැනගැම්මක් මට නැහැ. නමුත් මම මේ දානියෙල් පොත අධ්‍යයනය කරනකොට මම දැනගත්ත දෙයක් තමයි දැන් බයිබලයේ දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල කියලා ශුද්ධ බයිබලය ගැන උන්වහන්සේ සඳහන් කරනවා. විවිධ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරා. රජවරුන්ව පාවිච්චි කරා. බැටළු එනේරන්ව පාවිච්චි කරා. අනාගත වත්රුන්ව පාවිච්චි කරා. විවිධ කුඩා මනුෂ්‍යෝ, ඉහළ මනුෂ්‍යෝ, බහුතරයක්ම කුඩා මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරේ. මේ ලෝකේ බොහෝ දෙයි නැති මනුෂ්‍යයන් තමයි බහුතරයක් දෙවියන් වහන්සේ මේ වචනීය මුළුල්ලේ පාවිච්චි කරේ. දේවානුභාවයෙන් මේ වචනය ඔබට මට අද වෙනකොට දෙන්නේ. මේ බයිබලය සකස් කරන්න දෙවියන් වහන්සේ පාවිච්චි කළේ. පුදුමයි. දෙවියන් වහන්සේ අපි දැන් මේ පරිච්ඡේද 3ක් දානියෙල් පොතේ කතා කරා. අපි දැනගෙන ඉන්නවා දැන් මේ නෙබුකද්නෙසාර රජතුමා කියන්නේ කවුද කියලා. කොපමණ දුෂ්ට, ඒකාධිපතිවාදී, ඊ타මත්ව උඩුකුකාර, ඒ බොහෝ නපුරු දේ කරන භයංකාර කවුද? රජ කෙනෙක් තමයි නෙබුකද්නෙසාර. හොඳයි. නමුත් බලන්න බයිබලයට දෙවියන් වහන්සේ ඉඩ හැරියා එක පරිච්ඡේදයක්. නෙබුකද්නෙසාර රජතුමාගේ ලියවිල්ලක්, එයා ලියපු දෙයක් බයිබලයට ඇතුළත් වෙන්න දෙවියන් වහන්සේ තමයි මේක ඉඩ හැරියා. අපි දකිනවා මේ දැන් මේ 4 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරනකොට මේ නෙබුකද්නෙසාර රජතුමා මේ මුඛයෙන් කරන ප්‍රකාශය මම විශ්වාස කරනවා ඒවා දේවානුභාවයෙන් ඒ දුන්න ප්‍රකාශන. මම විශ්වාස කරන්නේ හුදෙක් මනුෂ්‍ය ප්‍රකාශන කියලා මේවා. මොකද දෙවියන් වහන්සේට තමයි වුණේ මේ දුෂ්ට මේ නෙබුකද්නෙසාරව, මේ උඩුකුකාර නෙබුකද්නෙසාරව යටත් කරන දෙවියන් වහන්සේට වුණා. දෙවියන් වහන්සේ හැම රජ කෙනෙක්ම යටත් කරේ නෑ. නමුත් මේ කාරණාවේදී මේ නෙබුකද්නෙසාර කියන මේ මහා අධිරාජ්‍යවාදී රජතුමාව දෙවියන් වහන්සේ යටත් කළා.
ඒක දෙවියන් වහන්සේට ඕන දේ. එහෙව් කියලා දෙවියන් වහන්සේ හැම රජ කෙනෙක්ම අන්‍ය ආගමික අන්‍ය ජාතික රජවරුන්ගේ දෙවියන් වහන්සේ යටත් කළේ නැහැ. ඔබ දකින්න දැන් පස්වෙනි පරිච්ඡේදයේදී යනකොට මේ නෙබුකද්නේසරට පසුව ඒ පුත්‍රයෙක් ආවා වූ ඒ රජතුමාව දෙවියන් වහන්සේ විනාශ කරන්න ඉඩ හරිනවා. එයාව ජීවත් කරේ නැහැ දෙවියන් වහන්සේ. එයා උඩුගු වෙලා දුෂ්ටකම් කරාම. නමුත් දැන් නෙබුකද්නේසර් රජතුමාට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණා. තේරුණාද? ඒ නිසා දෙවියන් වහන්සේගේ දේ අපිට තේරුම් ගන්න අමාරුයි හැම දෙයක්ම. නමුත් දැන් මේ හතරවෙනි පරිච්ඡේදයේ දැන් මේ ආමන්ත්‍රණය පටන් ගන්නවා. මේ ලියවිල්ල මේ කාරණාව නෙබුකද්නේසර් රජතුමා මේගේ කාරණාවක්. තේරුණාද? ඒක නිසා මේක මම කියන්නේ පුදුමයි. අපි දැන් මෙතෙක් කල් අධ්‍යයනය කරපු මේ දුෂ්ට නෙබුකද්නේසර් රජතුමාගේ ප්‍රකාශනයක් ශුද්ධ බයිබලයට ඇතුළත් කරන දෙවියන් වහන්සේ තීරණයක් අරගෙන තිබෙනවා. තේරෙනවද කියන දේ පුතේ? අපි ඒක තමයි දැන් අධ්‍යයනය කරන්නේ. බලන්න දැන් එතන තිබෙනවා මෙම අද්විතීය පරිච්ඡේදය අන්‍ය ජාතික නෙබුකද්නේසර් රජතුගේ සාක්ෂියක් වන අතර දෙවියන් වහන්සේ ඔහුගේ සිත වෙනස් කළ අයුරු මේ සඳහන් වෙනවා. ශුද්ධ ලියවිල්ලේ පරිච්ඡේදයක් සඳහන් කරන දෙවියන් වහන්සේ නෙබුකද්නේසර් රජතුමාව භාවිතා කරලා තිබෙනවා. මේ සිදුවීම සිදුවන විට නෙබුකද්නේසර් රජකමට පත් වෙලා අවුරුදු 30 ගණනක් බවට බයිබල් විශාරදයෝ ඉතිහාසඥයෝ පවසනවා. ඒ වගේම නෙබුකද්නේසර් සාක්ෂිකරුවෙක්ට හොඳ උදාහරණයක්. දැන් මේ තනිකර මෙතනදී ඒ සාක්ෂියක් තමයි දරන්නේ. ඔහු දෙවියන් වහන්සේ හා සම්බන්ධව දුටු හා අධ්‍යක්ෂ දේ විස්තර කරන කෙනෙක්ව සිටිනවා මේ පරිච්ඡේදයේ. නෙබුකද්නේසර් රජතුමා හොඳේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ ප්‍රකාශ කිරීම ඉතා හොඳයි. ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ ඔබව මාව මේ ගමන තුල ගෙනියනවා. අපිත් උන්වහන්සේ තුල යම් පමණ හෝ සාක්ෂිකරුවන් විය යුතු සිටිනවා. ඒ වගේ මෙතන තිබෙනවා මේ අධ්‍යයනය තුල අපි බලනවා මහෝත්තම දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කර ඇති ලකුණු හා අරුම පුදුම දේ හා අත්දැකීම් ගැන සාක්ෂි නොදරා අපව නිහඬව සිටුවීමට සාතන් නිතර උත්සාහ කරමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ දරුවන් සාක්ෂි දරන ජීවිතයක් ගත කිරීමට විරුද්ධව නිතරම යක්ෂයා ක්‍රියාත්මක වෙමින් සිටිනවා. අපි ඒව ගැන ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම තමයි අපි දකිනවා නෙබුකද්නේසර් ශ්‍රේෂ්ඨ රජෙක් වුණා. නමුත් මේ පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ඒ රාජ්‍යයට වඩා විශාල බවත් මේ නෙබුකද්නේසර් නැත්නම් මේ මනුෂ්‍ය රාජ්‍යවලට වඩා විශාල බව ඔහුගේ ආධිපත්‍ය මුළුමනින්ම අද්විතීය බවත් එම සදාකාලික රාජ්‍යයක් බවත් ඔහු හඳුන ගන්න යනවා. නෙබුකද්නේසර් රජතුමා මේ පරිච්ඡේදය තුල අපි දකිනවා එයා අත්දකින්න යනවා. එයා කවුරුත් නොමේ. එයා කිසිත් නෙවෙයි. ඒ වගේ මේ ලෝකයේ මේ රාජ්‍ය පාලනය කිසිත් නොවේ. දෙවියන් වහන්සේ දිවි අපි කවුරුත් කිසිත් නොවේ කියලා නෙබුකද්නේසර් රජතුමාව එයාගේම මුඛයෙන් ප්‍රකාශ කරනවා මේ පරිච්ඡේදයේ. අපි ඒව අධ්‍යයනය කරන්න යනවා. ඒ නිසා දැන් මේ අධ්‍යයනයේ මේ බේස්මන්ට් එකයි මම මේ දාන්නේ අද මේ හතරවෙනි පරිච්ඡේදයේ අධ්‍යයනයේදී. ඒ නිසා දැන් මේ කාරණාව තුළ දැන් මේ නෙබුකද්නේසර් රජතුමා මේ දානෙන් හතරේ අපි 1 ඉඳන් 3ට කිව්වා. දැන් මේ ආමන්ත්‍රණය දෙනවා. එතනදී බලන්න සමාදානය වැඩි වේවා කියලා එතනදී නුඹලාට සමාදානය වැඩි වේවා කියලා නෙබුකද්නේසර් රජතුමා මේ එයාගේ මේ ප්‍රකාශනය මේක මුළු ජාතීන්ට මුළු දේශයන්ට එයා ආධිපත්‍ය ඒ රජකම් කරපු ඒ මුළු රාජ්‍යයට තමයි මෙයා මේක ලියන්නේ. සමහරට ලියලා එයා යවන්නේ නැති හැමෝටම මේ ප්‍රකාශනය. එයා රජ කෙනෙක්නේ. දැන් බලන්න නුඹලාට සමාදානය වේවා. අපි දකිනවා දැන් මෙහෙම කියනකොටම අපිට මතක් වෙනවා මෙවැනි ආකාරයෙන් නිතරම යවුම් පත්‍රයක් නැත්නම් බයිබලයේ පරිච්ඡේදයක් ආරම්භ කරපු ප්‍රධාන පුද්ගලයෙක් තමයි පාවුලුතුමා. පාවුලුතුමා අපි දන්නවා හැමෝම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස නුඹලාට සමාදානය වැඩි වේවා මෙවැනි ආකාරයේ පාවුලුතුමා නිතරම ආමන්ත්‍රණය කරලා අපි දකිනවා. උදාහරණ ගොඩයි. පාවුලුතුමාගේ යවුම් පත්‍ර බොහෝ හැම දෙයක්ම ඒ යවුම් පත්‍ර පටන් ගන්න මේ විදිහට. මම උදාහරණයක් ලෙස ගලාති 1:3 කියනවා. පිය වූ දෙවියන් වහන්සේගේද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා කියලා පාවුලුතුමා ඒ ගලාති පොතේ පටන් ගන්නකොට කියනවා. ඒ වගේම උදාහරණයකට තව තියෙනවා එපීස පළවෙනි පරිච්ඡේදය, පිලිප්පි පළවෙනි පරිච්ඡේදය, කොලොස්සි ඇතුළු බොහෝ යවුම් පත්‍ර ඒවලත් කියනවා අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. සමාදානය ඔබට මට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. අලුත් ගිවිසුමේ ඒ අන්‍ය ජාතීන්ට ඒ ප්‍රේරිතයෙක්ව තෝරගත්ත පාවුලුතුමත් එයාගේ යවුම් පත්‍රවලදී මෙවැනි ආකාරයෙන් ආමන්ත්‍රණය පටන් ගත්තා. අපි දකිනවා දැන් නෙබුකද්නේසර් රජතුමාත් දැන් මේ වෙනකොට දෙවියන් වහන්සේකින් ගුටි කාලා දෙවියන් වහන්සේව අත්දැකලා එයාගේම උඩුකුකම ගමන එයාම පසුතැවිලා දෙවියන් වහන්සේ පිළිගත් රජ කෙනෙක් වෙලා සිටිනවා. අපි දන්නේ එයා මරණය දක්වා හිටියද කියලා. ඒක බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.
බොහෝ විට ඉන්නේ නැති අපි දන්නේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට බලන්න එයා නුඹලාට සමාදානයේ වේවා කියලා මෙයා මේ දැන් පාවුලුතුමා යවුම් පත්‍රයේ ලිව්වා ඒ සභාවල් වලට. අද අපි දන්නවා අපි ලෝකෙට මේවා ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් මේ නෙබුගත් රජතුමා ඔවා ලිව්වේ කාටද බලන්න. පොළවේ වාසය කරන සකල ජනයන්ටත්, ජාතීන්ටත්, භාෂාවන්ටත් ලියා එවන වගනම්. රාජ්‍ය නියෝගයක් ලෙසයි මේක ලියන්නේ. යා රාජ්‍ය ප්‍රකාශනයක්. මේ නෙබුගත් රජතුමා දෙවියන් වහන්සේගේ අත්දැකීම ගැන මුළු ලෝක වාසීන්ට භාෂාවන්ට තමයි යා ලියලා තියෙන්නේ කාලය තුල. පුදුමයි. දෙවියන් වහන්සේ පුදුමයි. උන්වහන්සේගේ ක්‍රියාවන් පුදුමයි. බාන්නේ මත පටන් ගන්න විදිය. මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ ලකුණු සා ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්න වෙමි. බලන්න මේ දුෂ්ට රජතුමා මේ වගේ කන්වින්ස් වෙන්න. දැන් මෙයාව කවුරු හරි හැරෙව්වද සල්ලි දීලා? දැන් ඔය අන්‍ය ආගමිකයෝ කියන්නේ බෞද්ධයෝ අපිට චෝදනා කරන්නේ රෝමාන කතෝලික බොරු කිතුනුවොත් චෝදනා කරන්නේ බයිබලීය සැබෑ කිතුනුවන්ට. දැන් කවුද නබුකද්නේසර් රජතුමාව හැරෙව්වේ? දානියෙල්ද යාව හැරෙව්වේ? දානියෙල් යාට දුන්නාද මොනවා හරි? නැත්තම් අර හනනියා, මිෂායෙල්, අසරියා මොනවා හරි මෙයාට දුන්නාද? මෙයා රජතුමෙක්. මෙයාට සියල්ල තිබෙනවා. දැන් මෙයාව කවුද හැරෙව්වේ දෙවියන් වහන්සේ විතර? කවුරු හරි ගිහිල්ලා සුභාරංචිය දේශනා කරාද? දෙවියන් වහන්සේම මෙයාට ප්‍රකාශ වුණා. ඒ නිසා තේරුම් ගන්න දෙවියන් වහන්සේ ජීවමානයි. අදත් උන්වහන්සේ ජීවමානයි. ඔබ අන්‍ය ආගමිකයෙක් නම් ඔබ යටත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට. ඔබ ධන නමන්ට යනවා ඉදිරියේදී. ඔබ අකමැති වුණත් කැමති වුණත් බෞද්ධයන්, හින්දු භක්තිකයන්, මුස්ලිම් භක්තිකයන්, අන්‍ය ආගමිකයන්, අදේවවාදීන් සියල්ලම දෙවියන් වහන්සේ ඉදිරියේ ධන නමන දවසක් එනවා. බයිබලයේ ලියන්නේ. උන්වහන්සේගේ වචනේ පමණයි ජීවමාන. ඒ නිසා මේ දේවල් මෙසේ ලියා තිබෙනවා. ඒ නිසා මේ රජතුමාව දෙවියන් වහන්සේ හැරෙව්වා. අද ඉන්න ප්‍රොෆෙට්ස්ලා කවුරුත් ගිහලා මෙයාට මේ බොරු දේශනාවල් බොරු බේගල් ප්‍රකාශ කරේ නැහැ. ඔය අද ඉන්නේ ප්‍රොෆෙට්ස්ලා. අද ඉන්නේ මහ ලොකු දේවදාසයෝ කියන ඔය පුල්පිට් වල ඉන්න සමහර කට්ටිය. ඒකොල්ලෝ නෙමෙයි. දෙවියන් වහන්සේ තමයි නෙබුකද්නේසර් රජතුමාට එළිදරව් වුණේ. බලන්න එතනදී කියනවා බලන්න මෙයා කියන දේ දේවානුභාවයෙන් භාවීය ප්‍රකාශන බලන්න එයා කියනවා උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්, උන්වහන්සේගේ ආශ්චර්යය කොපමණ බලවත්, උන්වහන්සේගේ රාජ්‍ය සදාකාල රාජ්‍යයක්. අපි දකිනවා දැන් අර මීට පෙර පරිච්ඡේදවල එයා දැක්ක අර රූපය. ඒක දානියෙල් අර්ථකථනය කරා. ඒකේ අර්ථය තේරුම් කරලා දුන්නා. එයා දැන් මේ වෙනකොට දන්නවා මගේ රාජ්‍යත් විනාශ වෙයි කවදා හරි. ඔය කිව්ව විදිහට ඒ රූපේ පෙන්වපු විදිහට සදාකාල රාජ්‍ය පැමිණෙන්න යනවා කියලා නෙබුකද්නේසර් රජතුමාත් විශ්වාස කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේ කියලා මෙන්න නෙබුකද්නේසර් රජතුමා කියනවා. ඒ නිසා මේක සුළුපටු දෙයක් නෙමෙයි. මේ බයිබලයේ ඔබ මම අධ්‍යයනය කරනකොට අපි මේ වේට් එක තුල මේ ගුරුත්වය තුල අපි මේක තේරුම් ගන්න ඕන. එතකොට අපිට තව තවත් දෙවියන් වහන්සේගේ වචනේ ආශ්චර්ය අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ආමන්ත්‍රණයේ පටන් ගැනීමත් සමග අපි දැන් දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ අපි බලනවා. දැන් මේ නෙබුකද්නේසර් රජතුමා සිහිනයක් දකිනවා. අපි ඒ ගැන මේ කතා කරන්නේ. නෙබුකද්නේසර් වන මම මාගේ නිවසේ සුවසේ මාගේ මාලිගාවෙහි සැතපමින් සිටියේදී බාන සුවසේ මාගේ මාලිගාවෙහි සැපතින්ද සිටියේදී මට බය ඉපදූ ස්වප්නයක් දුටුවෙමි. මාගේ යහනේදී පැමිණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනයද මා කැළවෙව්වේය. එවිට ස්වප්නයේ අර්ථය මට දන්වන්න පිණිස අන්න නැවත අර කලින් පරිච්ඡේදවල අපි කිව්ව විදිහට බැබිලෝනිය සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන්ට ආඥා කළෙමි. හොඳ වෙලාවට එදා වගේ නෙමෙයි ආඥාව. එදා ආඥාව මතකනේ. නුඹලා මට හීනේ කියන්නත් ඕනේ. ඒකේ තේරුම කියන්නත් ඕනේ. කිව්වේ නැත්තම් නුඹලව මරලා දානවා. දැන් මේ වෙලාවේදී නෙබුකද්නේසර් රජතුමාගේ ප්‍රවේශය වෙනස්. දැන් ඒගොල්ලන්ව ගෙන්නවුවා. දැන් මතක තියාගන්න දැන් මේ ඒගොල්ලන්ව ගෙන්නවයි කියලා කියනවා. ඔබට මට මතක ඇති ඊට ඉස්සෙල්ලා පරිච්ඡේදවල අර මේ නෙබුකද්නේසර් රජතුමා එයාගේ ශාස්ත්‍රවන්තයන්ගේ නායකයා ලෙස පත් කරේ කාවද? දානියෙල්ව පත් කළා. ඒ සියලු ඒ බැබිලෝනි රාජ්‍ය සියලු ශාස්ත්‍රවන්තයන්ගේ නායකයා ලෙස මේ දානියෙල්වත් පත් කළා. නමුත් තාම දානියෙල්ට නෙමෙයි මෙයා මුලින්ම කතා කළේ. අනිකුත් සියලු අපි කතා කරපු ශාස්ත්‍රවන්තයන්ව එයා කැඳෙව්වා. එකල මන්ත්‍රණකාරයෝ, අනවිනකාරයෝද, කල්දිවරුද, පේන කියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියේ ස්වප්නය කියවෙමි. දැන් මේ වෙලාවේදී ස්වප්නය කියනවා යාට. ඒගොල්ලන් ඉදිරියේ මේ රජතුමා. එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වා දුන්නේ නැත. අන්තිමේදී මාගේ දෙවියන් වහන්සේගේ නාමය ලෙස බෙල්ෂෂර් නම් වූ ශුද්ධ වූ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තා වූ දානියෙල්
මා ඉදිරියට ආයේය. දැන් මෙතනදී කියන බලන්න මාගේ දෙවියන්ගේ නාමය ලෙස බෙල්ෂසර්. දැන් මේ මාගේ දෙවියන්ගේ නාමය කියලා මේ ස්ථානයේ සඳහන් කරන්නේ අපේ දෙවියන් වහන්සේ නෙමෙයි. මොකද අපි දැක්කා අර නාම වෙනස් කරානේ මුල් පරිච්ඡේදයේදී. අර මේ බෙල්ෂසර් කිව්වම අර බේල්ගේ කුමාරයා කියන අර්ථය එනමයි කියලා අපි කතා කරන්නේ. මේ මේලාවේදී මෙයා පටන් ගන්නකොට කියන්නේ ඒ දෙවියෝ ගැන බොහෝ විට මේ බයිබල් විශාරදයෝ කියන එක. දැන් එහෙම පටන් අරගෙන ඔය බෙල්ෂසර් නැත්නම් ඒ දානියෙල් කියන ඒ ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයත් ආ වූ දානියෙල් මා ඉදිරියට ආයේ. බලන්න දැන් මේ වෙලාව වෙනකොට මේ නෙබුකඩ්නෙසර්ට තිබෙන දැක්ම. බලන්න ඒ කාලේ ශුද්ධාත්මයන් වහන්සේ හිටියේ නැහැ. ශුද්ධාංශය ආවා හිටියා. නමුත් අද වර්තමානයේ මේ අලුත් ගිවිසුම් කාලේ ශුද්ධාත්මයන්ගේ ඒ බෞතිස්මය ඒ කාලේ තිබ්බේ නැහනේ. එනවා යනවා වගේ නේ. ඒකනේ අර දාවිතුමත් කිව්වේ ඔබගේ ශුද්ධාත්මය මාතුලින් පහ කරන්න එපා කියලා. දැන් බලන්න මෙතනදී රජතුමා මෙයා කියනවා මේ අන්‍ය ජාතික අන්‍ය ආගමික රජතුමා කියනවා දෙවිවරුන්ගේ ආත්මය ඇත්තා වූ දානියෙල් මා ඉදිරියට ආයේ. මම ඔහු ඉදිරියේ ස්වප්නය මෙසේ කීවෙමි. මායාකාරයන්ගේ ප්‍රධානියා වූ බෙල්ෂසර්. දැක්කනේ මෙතනදී මතක් කරනවා. මායාකාරයන්ගේ ප්‍රධානියා. හැබැයි මායාකාරයන්ගේ ප්‍රධානියාව නෙමෙයි මෙයා මුලින්ම කැඳෙව්වේ. නේ? අනිත් ශාස්ත්‍රවන්තයන්ව. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිමෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි. එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනයේ දෙහි අර්ථයද මට කියන්න කියලා එතනදී නෙබුකඩ්නෙසර් ඉල්ලීමක් කරනවා දානියෙල්ගෙන්. දැන් මේ කාරණාවේදී අපි දකිනවා නෙබුකඩ්නෙසර් විවේකය අරගනිමින් සිටියේ. දැක්කනේ දැන් මේ මහා ලොකු මෙවැනි මිනිස්යන්ගේ මේ විවේකය ඒක නිකන් බොරු සමාදානයක්. අපි දකිනවා මේ ලෝකේ කොපමණ බොරුවට සමාදානය පෙන්වන බොරු සාමය තියෙනවා. දැන් මේ නෙබුකඩ්නෙසර් පවා එයාගේ තිබුණු රාජ්‍ය තේජස ඇතුළු මේ හැම වස්තු සම්භාරය තේජස ගෞරවය මේ හැමදේ ඉදිරියේ එයා සුවසේනේ හිටියේ. හැබැයි එයා හිටවු සුවය එයා හිටවු සුව සැප ඒක බොරු සමාදානයක් විතරයි. දෙවියන් වහන්සේ ඉක්මනින්ම ඔහුගේ ව්‍යාජ ඒ සුරක්ෂිත භාවය දෙවියන් වහන්සේ සොලවන්න පටන් ගන්න කාලයක් මේක වුණේ. ඒ වගේම මම ඔවුන් ඉදිරියේ ස්වප්නය කීවෙමි. එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වා දුන්නේ නැත කියලා මෙතනදී කියනවනේ. දැන් මේ දානියෙල් දෙවනි පරිච්ඡේදයෙන් සඳහන් සිහිනය වෙන්නේ නෙමෙයි. දැන් අපි මේ වෙන සිහිනයක්. මේ ගසක් පිළිබඳ සිහිනයක් අපි ඒක ඉදිරියේ දැන් අපි අධ්‍යයනය කරන්න යනවා. ඒක නිසා මේක වෙන සිහිනයක්. එදා නෙබුකඩ්නෙසර් දැක්ක සිහිනේ නෙමෙයි. එදා රූපයක් දැක්ක සිහිනෙන් භයානක පෙනුමක් ඒක නෙමෙයි. මේ වෙන සිහිනයක්. හොඳේ. ඒ වගේම මේ සිහිනය නෙබුකඩ්නෙසර් තම උපදේශකයන්ට පහසුවෙන්ම පැවසූ නමුත් දැන් මෙයා මතකේ තිබුණා සිහිනය ගැන. එයාගේ උපදේශක ශාස්ත්‍රවන්තයන් ඒක කිව්වා. මට ඒක අර්ථය අහන්න පිණිස ඒකත් කිව්වා. සිහිනයේ අර්ථය නිරූපණය කිරීම තරමක් පහසුයි. අපි දකින්න දැන් ඔය සිහිනය කතා අපි සිහිනය කියවනකොටම අපිටත් තේරෙනවා මේකෙන් කියන්නේ යන්නේ මොකද්ද කියලා. හොඳේ? පහසුයි. හැබැයි ශාස්ත්‍රවන්තයෝ ඒගොල්ලන්ගේ මේ මහා බුද්ධියට වඩා ඒගොල්ලන්ට ධෛර්යයක් තිබුණ නැහැ. නෙබුකඩ්නෙසර් රජතුමාට ඒකේ අර්ථය කියන්න. මං හිතන විදිහට ඒක වෙන්න ඕන. මොකද අපිට සාමාන්‍ය අපි ඔබ මමත් මේ පරිච්ඡේදයේ කියවනකොට ඒ හීනෙන් කතා කරන්නේ මොකද්ද කියන දේ යම් දැනගැම්මක් අපිටත් තේරෙනවා. එහෙමනම් අපිට වඩා බුද්ධියක් තියෙන මේ ශාස්ත්‍රවන්තයන්ට මේක තේරුම එයාගොල්ලන්ට කියන්න බැරිද? අපි දන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට දෙවියන්වහන්සේ කියන්නේ ශාස්ත්‍රඥයන්ට උන්වහන්සේ පස්සට හරවනවා. ඔය ඒගොල්ලන්ගේ දැනගැම්ම මෝඩකමට හරවනවා කියලා බයිබලයේ ලියලා තියෙන. අපි දන්නේ ඒ වගේ දෙයක් වුණාද කියලා. නැත්නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැති. හැබැයි ඒ වගේම බයිබල් විශාරදයෝ කියනවා සමහර විට මේගොල්ලන්ගේ ජීවිත බේරගන්න ඒගොල්ලෝ අර්ථය කිව්වේ නැහැ. මොකද මේ අර්ථය භයානක අර්ථයක්. රජතුමාගේ වැටීම ගැන අර්ථයක්. ඒක නිසා ඒගොල්ලෝ බය නිසා කිව්වේ නැද්ද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒක. හොඳේ. ඒ වගේම කියනවා අන්තිමේදී තමයි මෙයා දානියෙල්ට කතා කළේ. නේ? මුලින්ම කැඳෙව්ව අනිත් කට්ටියවනේ. දැන් මේ අන්තිමේදී කියලා කිව්වම අපි දකින්නවා සමහරවිට අපි කියන්නේ ඔය හැම දෙයක්ම හැම තැනකින්ම සරණ පතලා අන්තිමේට කර කියා ගන්න බැරි වුණාම තමයි දෙවියන් වහන්සේ මතක් වෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි සමහර විට අපි දන්නේ නැහැ දානියෙල් සහ නෙබුකඩ්නෙසර් රජතුමා අතර මොන වගේ සම්බන්ධතාවයක් මේ වෙනකොට ගොඩ නැගිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. දානියෙල් කිව්වත් දන්නේ නැහනේ. රජතුමනි ඔයාගේ කාරණාවල් ඔයාගේ ශාස්ත්‍රවන්තයන් කරා අහන්න. ඒගොල්ලන්ට බැරි වුණොත් මම එන්නම්. අපි දන්නේ නැහැ. මම මේ නිකම් මේ හිතන දෙයක් මේ කිව්වේ. හොඳේ. අපි දන්නේ නැහැ එවැනි සම්බන්ධයක්ද තිබ්බේ කියලා. ඒ කියන්නේ හැම වෙලෙම නිතරම දානියෙල් කිව්වත් දන්නේ නැහැ මම ශාස්ත්‍රඥන්ගේ අධිපතියා වුණත් ඔබ නිතරම ශාස්ත්‍රවන්තයන්ගෙන් දේවල් ගන්න. ඒගොල්ලන්ට බැරි වුණොත් මගෙන් අහන්න. එහෙම කිව්වට දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අන්තිමේදී කොහොම හරි නෙබුකඩ්නෙසර් දානියෙල්ව කැඳෙව්වා. තේරුණාද? ඒ වගේම
ඒ වගේම තමයි දැන් මේන් අදහස් කරනවා දැන් මේ පරිච්ඡේදයේ මුළුල්ලේ අපි තේරුම් ගන්නට යන දේ තමයි මේ මීට පෙර දානියෙල් සහ හේබ්‍රිව් අර තරුණයන් තුන්දෙනා හරහා දෙවියන් වහන්සේ ගැන බොහෝ දේ මේ නෙබුකද්නෙසාර රජතුමා දැක්කා. විශ්මයටපත් වුණා. අපි මේ ප්‍රකාශන මීට පෙර අධ්‍යයනවල බැලුවා. එයා කොපමණ බලවත් ප්‍රකාශන කරනවා අපේ දෙවියන් වහන්සේ ගැන. නමුත් ඒ කිසි දෙයක් ප්‍රමාණවත් උනේ නෑ මේ මිනිස්සයා නැත්නම් මේ නෙබුකද්නෙසාර මිනිස්සයාගේ හැරීමට පරිවර්තනයට ඒ කිසි දෙයක් බලපෑවි නැහැ. තේරෙනවද? ඒ හාස්කම් නැත්නම් ඒ පුදුම දේ බලපෑමක් කරේ නැහැ. අපි දකිනවා හාස්කම් තුලින් බලපෑමක් වෙනවා. නමුත් මේ කාරණාව තුළදී ඒ කාරණාවල් ප්‍රමාණවත් උනේ නැහැ. නෙබුකද්නෙසාර වැනි උඩඟුකාර බලය තියෙන අධිරාජ්‍යවාදී රජෙක්ව වෙනස් කරන්නට ප්‍රමාණවත් උනේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ගැන පැහැදීමක් ඇතිවීම විශ්මයටපත් වීම අපි පරිවර්තනයක් කියලා කියන්නේ නැහැ. බොහෝ අය දෙවියන් වහන්සේව දන්නවා. ඒ වගේම බොහෝ කිතුණුවත් දෙවියන් වහන්සේව දන්නවා. දෙවියන් වහන්සේගේ කාරණා ගැන විශ්මපත් වෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතවල සැබෑ පරිවර්තනයක් තියෙනවද නැද්ද කියලා දේ ඔවුන් විනිශ්චය කරගන්න ඕන දෙයක්. ඔබ මම ඒක විනිශ්චය කරගන්න ඕන දෙයක්. ආමෙන්. අපි දෙවියන් වහන්සේ ගැන බොහෝ දේ දන්නවා. බයිබලයේ අධ්‍යයනය තුලනුත් ඕන ඔළුව පුරව ගන්න පුළුවන්. හැබැයි ඔබ මම දෙවියන් වහන්සේ තුල කොපමණ ඒ පෞද්ගලික අත්දැකීමකට එනවද? උන්වහන්සේ තුල පරිවර්තනය උන්වහන්සේ තමයි පරිවර්තනය කරන්නේ. ඒකට ඔබ මම ඒ පරිවර්තනයට ලක් වෙනවද? ඒක ඔබ මම සිතන්න ඕන කාරණාවක්. අපි දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳන් බලමු. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශනය බොහෝසේ උස ඇති ගසක් පොළොව මැද තිබෙනවා දුටිනි. ඒ ගස වැඩි ශක්තිමත්ව තිබුණේය. ඒකේ උස අහස දක්වා විය. ඒක මුළු පොළවේ කෙළවරට පෙනුනේය. මේ වැනි ගස් අදලා මේ දැක්ක හීනේ එපමණ විශාල ගසක් අහස දක්වා උස පොළවේ කෙළවරට පවා පේන විශාල ගසක් හීනයක් තමයි මෙයා දැක්කේ. උස අහස දක්වා විය. ඒක මුළු පොළවේ කෙළවරට පෙනුනේය. එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය. එය තුල සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මුර්ගයන්ට සෙවන තිබුණේය. ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ läග්ගෝය. සියලු සත්වයන්ට ඒන් කෑම ලැබුණේය. මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශනවලදී මා බලා ඉන්න අතර ශුද්ධ වූ රැකවලෙක් අහසෙන් බැස්සේය. ඔහු මොරගසා කෑ ගසමින් ගස කපා දමන්න, ඒකේ අතුත් කපා දමා, ඒකේ කොළ සොලවා දමා, ඒකේ ඵල විසුරුවන්න, මුර්ගයෝ ඒක යටින්ද, පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා, එහෙත් ඒකේ මුලේ කඳට යකඩ පිත්තල බැම්මක් දමා පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට හරින්න. ඒක අහසේ පිණිවලින් තෙමේවා. ඔහුගේ කොටස මුර්ගයන් සමග පොළොවේ තනකොළ අතරේ වේවා. ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස් වී මුර්ග සිතක් ඔහුට ලැබී. එසේ ඔහු කාලවල් 7ක් පසු කෙරේවා. මනුෂ්‍යන්ගේ රාජ්‍ය කෙරෙහි මහෝත්මයන්ගේ බලය පවත්වා තමන් කැමති කෙනෙකුට ඒකදී මනුෂ්‍යන්ගේ නීචයෙකු නමුත් එය කෙරෙහි පත් කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනන් වහන්සේගේ වචනයෙන්ද වන්නේයයි කීවේය. ඒ හඬ එයාට වුණා ඒ හීනෙන්. ඒ ශුද්ධ රැකවලෙක් ඇවිල්ලා ඒක කිව්වා. දැන් මහා විශාල ගසක් තිබුණා. ඒ ගසේ ස්වභාවය දැන ඒක තිබුණ ඒ ගසේ විශාලත්වය, ඒකට තිබුණු ඒ තේජස, ඒ කොළ, ඒකේ තිබුණු ඒ ශෝභනකම, එහි ඵලදහව, ඒකින් සතා සිව්පාවෝ ඒකින් ආශිර්වාද ලැබුවා. විශාල මෙවැනි ගසක දර්ශනයක්. හැබැයි එකපාරට ස්වර්ගෙන් රැකවලෙක් පැමිණිලා ගස කපා දමන්න කිව්වා. අතු කපලා දමන්න, ඒක හොලවලා දමන්න, ඵල හොලවලා විසුරුවන්න, සත්තුන්ව පලා යවන්න. ගස ඒ මුල හරියෙන් කපලා දානවා. ඒ කඳේ හරියෙන් කපලා දාලා පිත්තල මොකක්ද එතනද කියන්නේ? පිත්තල බැම්මක්, යකඩ සහ පිත්තල බැම්මක් ගහේ ඉතුරු වෙච්ච කඳ කොටසට දමන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඒක ඔහි තිබෙන්න ආරින මුර්ගයන් අතරේ. ඒක පොළවේ ඒක අහසේ අර පිණි වලින් ඒක තෙමෙන්න යනවා. මේක තමයි දර්ශනය. මේ දැක්ක හීනේ. දැන් අපි බලන්න යනවා මොකද්ද මේ කාරණාව කියලා. මේ දානියෙල් මේ නෙබුකද්නෙසාර රජතුමා දැක්ක හීනය. පොළොව මැද තිබුණු
බොහෝ උස ඇති ගහක් ගැනයි මේ දැක්ක හීනේ. නෙබුකඩ්නෙසර්ගේ සිහිනේ ඇති ගස එහි විශාලත්වය අතින්, ශක්තිය අතින්, එහි තිබෙන අර ප්‍රමුඛතාවයේ අතින්, අලංකාරත්වය අතින්, පළදාව සහ ඒකෙන් අර සතා සිව්පාවන්ට ලැබෙන පිහිට ඇතින් ඉතා කැපී පෙනුණු ගහක් මේක. තේරෙනවද? දැන් මේ ගස් ගැන කතා කරනකොට බයිබලයේ විවිධ පරිච්ඡේදවල විවිධ ස්ථානවල ගස් ගැන කතා කරනවා. දැන් මේ බලන්න මේ ගස ගැන කතා කර ඇවිල්ලා එකපාරට ගස වෙනස් වෙනවා මිනිස්සෙක් බවට. ඔහු කියලා කියනවා ගසට. දැක්කද? මුලින්ම ගසක් ගැන කියනවා. දැන් බලන්න මේ ඒක කියනවා මුර්ගයෝ ඒක යටින් පක්ෂියෝනේ ඒක අතුලින්ද අහක්ව යට්වා. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා පොළවේ වනයේ තෘණ අතරේ තිබන්ට ඉඩ හරින්න. ඒක අහසේ පිනිවලින් තෙමේවා. ඔහුගේ කොටස මුර්ගයන් සමගද පොළවේ තනකොළ අතරේ වේවා කියලා. දැන් මේ ගස අර්ථවත් කරලා තියෙන්නේ කවුරු කෙනෙක්ටද? මිනිස්සෙක්ට. මේ ගස අර්ථකථනය කරලා දෙන්නේ මිනිස්සෙක්ට. දැන් මේ ගසට වෙන දේ මොකද්ද වෙන්නේ යන්නේ මේ මිනිස්සයාට වෙන දේ. තමයි මේ සිහිනෙන් දෙවියන් වහන්සේ කතා කරන්නේ. අපි ඒක තමයි දැන් මේ අධ්‍යයනය කරන්නේ. දැන් මේ කිව්ව විදිහට මේ හිතා ගන්න මනසෙන් වෙලාවකට ඔබ අන්තර්ජාලයේ හරහා වූ මෙවැනි දර්ශන දකින්න වෙන තියෙන මෙවැනි ලස්සන ගස් විශාල අර මේ රූස්ස ගස් ඊට වඩා විශාල දෙයක් වෙන්නේ නැති මේ දැක්ක දේ. නිසා විශාල ගසක් හොඳට අතු වීදිලා ගිය හොඳ ලස්සන කොළ තියෙන හොඳ පළදාවක් තියෙන සත්තු සිව්පව් ඒ ගසේ සෙවන ලබන පක්ෂීන් ගසේ මේ වාසය කරන විශාල ලස්සන ගහක්. ඉතා තේජසක් තිබුණු ගහක්. එකපාරට ඒක ගහ කපලා දමනවා. ගහලා කපලා දමලා අර යකඩ පිත්තල බැම්මක් දාලා ඔහේ නිකන් මුර්ගයන් අතර වනයේක තියෙන ඉඩ හරිනවා. අර තෙතමනිය අර ඇවිල්ලා පින්නෙන් තෙත් වෙලා තමයි ඒක තෙතමනිය තියෙන්නේ. දැන් මේ ගස් ගැන කතා කරනකොට අපි දකිනවා ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ අපි කතා කරනවා මේ මම මේ ගස් ගැන කතා කරපු නිසා මේ දැන් මෙතනදිත් නෙබුකඩ්නෙසර් දැක්ක මේ ගස මිනිස්සෙට්ටයි සමාන කරන්නේ. ඒ වගේ බයිබලයේ බොහෝ ස්ථාන තියෙනවා ගස් නැත්නම් මොනවා හරි ශාකයක් මේ මිනිස්සෙක්ට හෝ යම් රාජ්‍යයකට හෝ අර මේ ගත්ත ගීතාවලිය එකේ ඉඳන් කියනවා දුෂ්ටයන්ගේ මන්ත්‍රය නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ නින්දාකාරයන්ගේ ආසනෙහි නොහිදින්නා වූ ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට ඵල දෙන නොමැලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. දැක්කද? අර ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ තුල ධර්මිෂ්ඨයාවත් බයිබලයේ ගසකට සමාන කරලා තිබෙනවා. මේ උදාහරණ කීපයක් මම මේ කියන්නේ. හොඳේ. ඒ වගේම ගීතාවලියේ 37 35 කියනවා දුෂ්ටයා ඊතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාල වෙනවා දුටිමි. එහෙත් යමෙක් ළඟින් ගිය කල බලව ඔහු එහි නැත. එසේය ඔහු සෙව්වෙමි නමුත් මට සම්ම නොවිය. නිර්දෝෂ තැනැත්තා කල්පනා කොට අවංක තැනැත්තා බලා ගනුව. මක්නිසාද ඒ මිනිස්යෝ අනාගතයේ සමාදානය වේ. අපරාධකාරයෝ එකට විනාශ කරනු ලබන්නෝය. දුෂ්ටයන්ගේ දිව කෙලවර සිඳුනු ලබන්නේය. නමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැලවීම ස්වාමින් වහන්සේගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක. ස්වාමින් වහන්සේ ඔවුන්ට පිහිටව ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගලවනසේක. දැන් මේ පරිච්ඡේදයේ බලන්න දැන් දුෂ්ටයන්වත් සමාන කරනවා වෙලාවකට ගසකට. දැක්කද? ඒ වගේම අපි දකිනවා අපි දන්න දෙයක් රෝම 11 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ අපි දකිනවා අර ඔලිව ගස ඒකේ වල් ඔලිව ගසෙන් හදපු අතු අපි ඔලිව ගස ඔලිව අතු ඊශ්‍රායලයේ ඒකට සමාන කරනවා ඔබ අහලා ඔබ මම දන්න දෙයක්. නමුත් සමහර අතු කඩා දමන ලද්දේ වී නම් වල් ඔලිව ගසක් වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ ඔලිව ගසේ සාරවත් කමේ මුලට පංගුකාරයෙක් වූයේ නම් අතුවලට විරුද්ධව පාරට්ටු නොකරගන්න. දැන් මේ පාවුලුතුමා අන්‍ය ජාතීන්ට කතා කරන වෙලාවක් මේ. අන්‍ය ජාතීන් සහ ඊශ්‍රායල් අතර මේ කාරණාවල් කතා කරන වෙලාවේ. අතුවලට විරුද්ධව පාරට්ටු නොකරගන්න. නමුත් පාරට්ටු කරගන්නේ නම් නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹව දරාගන්නේය. එසේ වී නම් මා පාස්සනු ලබන පිණිස අතු කඩා දමන ලද්දැයි නුඹ කියන්නේය. හොඳයි. අවිශ්වාසකම නිසා ඒවා කඩා දමන ලද්දේ මේ ඊශ්‍රායලයට වෙච්ච දේ ගැන කිව්වේ. නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නේය. උඩුගු නොවි බය වෙන්න. මක්සට දෙවියන් වහන්සේ ස්වභාවික අතු ඉතුරු නොකළසේක් නම්
නුබලාවත් ඉතුරු නොකරන සේක කියලා අන්‍ය ජාති වන ඔබට මට දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් බලන්න එතනත් ඒ ගස් ගැන කතා කරා. ඒ නිසා දැන් මේ දර්ශනය තුලින් අපිට පැහැදිලි ඒ ගස ගැන කතා කරනවා. ඒ මිනිස්සෙක් ගැනයි කතා කරන්නේ. ඒ ගස කපා දැමීම ඇතුළු ඒ ගසට වෙන්න යන ව්‍යසනය ඒ මිනිස්සෙට වෙන්න යන ව්‍යසනයක් ගැන තමයි කතා කරන්නේ මේ බයිබලයේ මේ දානියේල් 4 වෙනි පරිච්ඡේදයේ. මම මේ අමතර බද ගන්නේ ඔබට මට මේක ස්ථිර වෙන පිණිස. ඒ වගේම අපි එතනදී දැන් මේ නෙබුකද්නෙසර් කියනවා ශුද්ධ වූ රැකවලෙක් අහසෙන් බැස්සේ කියලා. ඔහු මොරගසා කෑ ගැහුවා. අනුමාන වශයෙන් අර අපිට සැකයක් නැහැ. මෙයා මේ හීනෙන් දැක්කේ දේවදූතයෙක්. මොකද රැකවලෙක් අහසෙන් බැස්සා. ශුද්ධ වූ රැකවලෙක්. ඒ ගසේ ඉරණම පැහැදිලි කළා. ඒ දේවදූතයා. ගස කපා දැමීම තුළ එහි විශාලත්වයේ ශක්තිය ප්‍රමුඛතාවය අලංකාරත්වය ඵලදාව සහ පිහිට නැති වී යාමක් ගැන ඒ මොරගසල ඒ දේවදූතයා කියනවා. ගසෙන් නියෝජනය වන්නේ මිනිහෙක් වන අතර මිනිස්සෙක් වන අතර එම මිනිස්යාව වෙනස් කර මුර්ගසිතක් ඔහුට ලැබෙන බව ඒ දේවදූතයා එතනදී කතා කරන මොරගසල. මේ මිනිස්සෙ සිතක් නැති වෙලා මුර්ගසිතක් එයාට ලැබෙන්න යනවායි කියන දේ. දැන් මෙතනදී පැහැදිලි ඒ දර්ශනයෙන් නැත්නම් ඒ හීනෙන් එයා දැක්ක දේවදූතයෙක්. දේවදූතයෝ ගැන මීට පෙර අපි අධ්‍යයනයක් කරලා තිබෙනවා බයිබලයේ වචනයේ ප්‍රමාණය තුල ඉඳගෙන පමණක් අපි. ගීතාවලිය 91 අපි දන්නවා. මක්නිසාර නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සෝකීය දූතයන්ට නුඹගෙන අනදෙනසේක. ඔව් නුඹේ පාය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලා ගන්නෝ. හේබ්‍රවකේ 14 කියනවා. ඔවුන් සියල්ලෝ ගැලවීම උරුම කරගන්න සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මය නොවේද? ඒ නිසා මේ දේවදූතයෝ කියන බයිබලයේ කියනවා මම මේ උඩ මතක් කළා. දැන් ඒකේ මුලේ කඳ යකඩ සහ පිත්තල බැම්මක් දමා කියලා කියනවා. දැන් මේක මේ ගසේ කඳ මායිම් කර සිර කර දැමීමක් තමයි මෙතනදී වෙන්නේ. ඒ වගේම තමයි මේක ගස්සේ ආරක්ෂාව සඳහා වෙන්නත් පුළුවන්. ගස තවදුරටත් නිදහස් සහ විශාල නොවන පිණිසත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගසක් කපල ගසකට අපි ගසකට බැම්මක් මොකක් හරි දැම්මොත් ඒ ගස එතින් එහා ලොකු වෙන්නේ මහත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර විට මේක ආරක්ෂා වෙන්න පුළුවන්. මොකද ගසේ කඳ මුල් වලට ලං වෙන කඳ හරියෙන් කපලා දැම්මා. ඒක වේලිලා කැඩිලා අර පැල්මක් ඇතිලා වෙන් වෙන්නේ නැති වෙන්න යකඩ මේ එකක් දැම්මද දන්නෙත් නැහැ. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හරියටම මේකයි කියලා කියන්න අමාරුයි. කොහොම හරි මෙතන දෙවියන් වහන්සේගේ යම් කරුණාවක් මෙතන අපි දකිනවා. ගහ සහ මුලින්ම විනාශ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ හරින්නේ නැති වගක් අපිට තේරෙනවා. ගහක් මුළුමනින්ම විනාශ කළේ නැහැ. ගහ කඳ කපලා කඳ ඉතුරු කරා. කඳත් විනාශ නොවන පිණිස අර යකඩ පිත්තල බැම්මක් දැම්මා. ඒක මුර්ගයෝසේ අතරේ සිටින ඒක වනයේ මුර්ගයෝ අතරේ තියෙන ඉඩ හැරියා. හැබැයි අහසේ පිනි වලින් ඒක තෙත් වෙන්න ඉඩ සැලැස්සුවා. මොකද අහසේ පිනි වැටුනේ නැත්නම් ඒ ගහක් වියලිලා මැරිලා යනවා. මම ඔබ දන්නේ නැතිනේ මේවා. මටත් මතකයි අපි අර කොඹ ගහ කපලා මුළු කොඹ ගහ මුලට ලං වෙන්න කඳෙන් කියතෙන් කැපුවා. ආයි ගහක් නැහැ. පස්සේ කාලයක් බලනකොට සුමානත් ගානක් යනකොට ආයෙ එතනින් ඔටෙයියාවල් ඇවිල්ලා මේ අතු ඇවිල්ලා එතන. ඒ වගේ ගහ මැරෙන්නේ නැහැ. ඒක තෙතමනේ තිබුණොත්. දැන් මේක එහෙමයි. හරි. දැන් මේ කාරණාව අපි බලන්න යනවා. ඒ වගේම මිනිස්්‍ය රාජ්‍ය කෙරෙහි මහෝත්යනන්ගේ බලය පවත්වන බව ජීවත්ව සිටින අය දැනගන්නා පිණිස කියලා මෙතනදී කියනවා. නෙබුකද්නෙසර් ඔහුගේ සිහිනෙන් මේ වචන අසා සිටියා. මේ අනුව සිහිනය අර්ථ නිරූපණය කිරීම දුෂ්කර නොවේ. එය පැහැදිලිවම මහා රජෙකුට මහා රජෙක්ව යටහත් කිරීමේ ක්‍රියාවක් බව අපිට පැහැදිලි. නෙබුකද්නෙසර්ගේ උපදේශකයන් කිසිවෙකු ඔහුගේ සිහිනය අර්ථ නිරූපණය නොකිරීම නම් ඒක නිසා අපිට පුදුමයක් නෙමෙයි සමහර විට. සමහර විට දෙවියන් වහන්සේ ඒගොල්ලන් මෝඩයන් බවට හැරෙවුවා වෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙන දෙයක් බයිබල් විශාරදයෝත් කියනවා එතනදී. මේගොල්ලෝ ඒකේ අර්ථය කියන්නේ නැතුව හිටියෙත් ඒගොල්ලන්ගේම ආරක්ෂාව උදෙසා. මොකද මේක භයානක අර්ථයක්. ඒක නිසා යාගොල්ලෝ බය වෙන්නේ නැති. පුරාණ හා නූතන බොහෝ රජවරුන් වගේම නෙබුකද්නෙසර් ඒ විශ්වාස කිරීමට අවශ්‍ය වූ දෙවියන් වහන්සේ හෝ වෙනත් කෙනෙකු නොව ඔහුගේම පාලනයේ බව අපි දැනගත්ත මේ මුළු බයිබලයේ දැන් මේ දානියෙල් මේ පරිච්ඡේද අපි අධ්‍යයනය කරන අපි දැනගත්තා නෙබුකද්නෙසර් වගේ රජතුමා ඔහුගේ පාලනය කෙරෙහි විශ්වාසය කරේ. ඔහුගේ දෙවිවරුන් කෙරෙහිවත් නෙමෙයි. ඔහුගේ දැන් බලන්න අර ගිය පරිච්ඡේදවල අපි කිව්වා අපි බලමු මගේ අතින් කවුද නුඹලව ගලවන දෙයියෝ කියලා කිව්වේ. එයා කිව්වේ නෑනේ මගේ දෙයියොන්ගේ අතින් නුඹලව ගලවන දෙයියෝ කවුද කියලා නෙමෙයි කිව්වේ. මගේ අතින් ගලවන දෙයියෝ කවුද කියලා. ඒ කියන්නේ අර එයාගේ තිබුණු උඩුකුකම සහ එයාගේ පාලනය කෙරෙහි එයා විශ්වාස කරගෙන හිටියේ.
අදත් මේ ලංකාවෙත් අනිත් රටවල්ලත් අදත් මේ දේශපාලන නායකයෝ ඇතුළු විවිධ උසස් මනුෂ්‍යයෝ හිතන් ඉන්නේ එහෙම තමයි. සමහර ආයතනවල ඉන්න උසස් නිලධාරීන් හිතන් ඉන්නේ එහෙම තමයි. හැබැයි ඒගොල්ලෝ වැටෙන දවසක් එනවා. අපි දානියල් 4 වෙනි පරිච්ඡේදය 18 ඉඳන් බලමු. මේ ස්වප්නය දෙමුගොඩ්දේශ රජවන මම දුටිමි. බෙල්ෂෂර් කියන්නේ දානියල් නුඹ අර්ථය කියන්න. මක්නිසාද මට අර්ථය දක්වන්න මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය. නමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන්. සත්‍ය දරා ගැනීමට අපහසු වූවත් තමාට දානියල්ගෙන් අවංක පිළිතුරක් ලබාගත හැකි බව නෙබුකද්නෙසර් විශ්වාස කරගෙන හිටියා. නෙබුකද්නෙසර් දානියල් ශුද්ධාත්මයන්ගෙන් පිරුණු මිනිස්සෙකු ලෙස හඳුනාගත්තා. දැන් ඒ කාලේ ශුද්ධාත්ම වහන්සේ ගැන දැනගැම්මක් නැහැනේ කාටවත්. නමුත් බලන්න මේ දේවානුභාවයෙන් දෙන ලියවිල්ලේ කරණාවල්. නෙබුකද්නෙසර් තවමත් ශුද්ධ දෙවියන් වහන්සේ තමන් ඒ උන්වහන්සේට තමන්ව යටත් කරගෙන හිටියේ නෑ. දැන් නෙබුකද්නෙසර් මේ වෙලාවේදී තමාව ඒ දෙවියන් වහන්සේට යටත් කරලා තිබ්බේ නෑ. හැබැයි එයා දැනගෙන හිටියා දානියල් තුල ශුද්ධ දෙවියන් වහන්සේගේ ආත්මය තියෙනවා. දානියල්ගේ දෙවියන් වහන්සේ ගැන අපි ගිය පරිච්ඡේදයේත් එයා කතා කරන විදිය එයාගෙන ලොකුවට කතා කරන දෙවියන් වහන්සේට ගෞරව කරන විදිය අපි දැක්කා. හැබැයි එයා තාම දෙවියන් වහන්සේවත් දැක්කේ නෑ. දෙවියන් වහන්සේ පිළිඅරගෙන හිටියෙත් නෑ. දානියල් 4 වෙනි පරිච්ඡේදය 19 ඉඳන් අපි බලමු. එකල බෙල්ෂෂර් නම් වූ දානියල් මොහොතක් පමණ විස්මයපත්ව හිඳ. දානියල්ට මේවා කිව්වනේ හීනේ. හීනේ කිව්ව ගාම දානියල් පොඩ්ඩක් තිගැස්සුණා. විස්මපත් වුණා ඒ කිව්ව හීනේ ගැන. තමාගේ සිතිවිලි නිසා කැළඹුණේ. දානියල් කැළඹුණා. මේ හීනේ නෙබුකද්නෙසර් රජතුමා මේ දානියල්ට මේ හීනේ කිව්වට පස්සේ දැන් දානියල් විස්මපත් වුණා. දානියල් කැළඹුණා. ඒක මගින් රජතුමා දැක්කා. එයාගේ මුහුණෙන් දකින්න නැති වෙලාවකට. රජ කතා කොට බෙල්ෂෂර් නුඹ ස්වප්නිය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකල බෙන්නයි කීවේය. බෙල්ෂෂර් උත්තර දෙමින් මාගේ ස්වාමිනී ඒ ස්වප්නය ඔබට වෛර වෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා කියලා එයා පටන් ගන්නවා. දැන් දානියල් තුමා දැනගත්තා මේ මොකද්ද මේකෙන් වෙන්නේ මේ දර්ශන හීනෙන් එයා කියන්නේ. ඒක නිසා එයා කියනවා අනේ මේ හීනේ ඔයාට වෙන්න එපා. ඔයාගේ හතුරන්ට වෙන්න කියලා. ඒ වගේ ආමන්ත්‍රණයකින් මේ දානියල් පටන් ගන්නවා. රජුරුවනි ඔබ දුටුවා වූ වැඩි ශක්තිමත් වී අහස දක්වා උස්ව තිබුණා වූ මුළු පොළවට පෙනුණා වූ ශෝභන කොළද බොහෝ ඵලද සියල්ලන්ට කෑමද තිබුණා වූ වනයේ මුර්ගයන් වාසය කළා වූ ආකාශ පක්ෂීන් läග්ගා වූ ගස නම් මහත්ව බලවත්ව සිටින ඔබමය. ඒ ගසෙන් පෙන්눔 කරලා තියෙන කාවද? නෙබුකද්නෙසර්. ඒ ගසෙන් කාවද පෙන්눔 කරලා තියෙන්නේ? නෙබුකද්නෙසර් රජතුමාව. ඒ ගසේ තිබුණු අර පළදාව මහා විශාලත්වය, ඒකේ කොළවල ශෝභමානකම, ඒකේ පළදාව, ඒකෙන් සත්තු සිව්පාවෝ ආශිර්වාද ලැබීම ගැන. දැන් ඒකට මේ කාගෙනද මේ කතා කරන්නේ? නෙබුකද්නෙසර් රජතුමාගේ රාජශ්‍රීය, එයාගේ පාලනය. තේරෙනවද? එයාගේ ඒ බලවත්කම ගැන තමයි මේ ගසෙන් සංකේතවත් උනේ. ඒකනේ විශාල ගසක් නෙමෙයි හොඳේ. සමහර විට මෙවැනි ගස් අද ලෝකේ නැහැ. සමහර විට අපි දකිනවා ඔය විවිධ මේ වාර්තා වැඩසටහන් වල විශාල ගස් අපි දකිනවා. ඒක එවැනි ගසක් නෙමෙයි, විශාල ගසක් මේ දර්ශනයෙන් දකින්නේ, හීනෙන් දකින්නේ. ඔබමය කියලා කියනවා දානියල්. ඔබගේ මහත්කමද වැඩි වී තිබේ. දැන් මේ වෙලාව වෙනකොට. ඒ අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළවේ කෙළවර දක්වාත් ඇත්තේය. දැන් දානියල් තුමා හීනේ අර්ථය නෙබුකද්නෙසර් රජතුමාට කියනවා. තවද ශුද්ධ වූ රැකවලෙක් අහසෙන් බැස කතා කොට ගස කපා දමා විනාශ කරන්න. එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා පොළොවෙහි වනයෝ තෘණාතරේ තිබෙන්ට ඉඩ හරින්න. ඒක අහසේ පිණිවලින් තෙමේවා. ඔහු කාලවල් 7ක් පසු කරන තුරු ඔහුගේ කොටස වනයේ මුර්ගයන් සමග වේවායි කියනවා රජ දුටු බැවින් රජුරුවනි අර්ථය මෙසේය. මාගේ ස්වාමී වූ රජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තම යානන් වහන්සේගේ නියෝගය මෙසේය. දෙවියන් වහන්සේගෙන් පැමිණ තිබෙන නියෝගය මේකයි රජුරුවනි වාට. එයමයි දැන් දානියල් කියන්නේ. ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්නනු ලබන්නේය. ඔබගේ වාසය වනයේ මුර්ගයන් සමග වන්නේය. ගවයන්ට මෙන් ඔබට තෘණ කියන්නේ තනකොළ කවනු ලබන්නෝය. ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නේය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍ය කෙරෙහි මහෝත්තමයන්ගේ බලය පවත්වා කැමති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු ඔබ කාලවල් 7ක් පසු කරනවා ඇත. එරත් ගසේ මුල්වල කොටස ඉතිරි කරන්ට අනකල බැවින්
ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු ඔබගේ රාජ්‍ය ඔබට නැවත ඔබට ස්ථිරවන්නේය. මේක තමයි සිහිනය සහ සිහිනේ අර්ථය. අපි ඒකන දැන් බලන්න යනවා. දානියෙල් නෙබුකද්නෙසර් ගැන අව්‍යාජ ලෙස සැලකිල්ලක් දැක්වූ අතර සිහිනය අර්ථය පැහැදිලිවම බලපෑමක් කළා දානියෙල්ට. නෙබුකද්නෙසර් සම්බන්ධයෙන් ඒ සත්‍යයක් වීමට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඒකනේ එයා කිව්වේ අනේ මේකේ අර්ථය ඔයාගේ සතුරන්ට වෙන්න කියලා කිව්වේ. මොකද එයා දැනගත්තා මේ සිහිනෙන් දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා. දානියෙල් මෙය නෙබුකද්නෙසරට පැහැදිලි කළ විට එය කෙතරම් වචනාර්ථයෙන් ඉටුවේදයි රජුට අනුමාන කිරීමක් කළ ගුණේ කරන්න පුළුවන් වුණේ නැහැ. දැන් මෙයා මේ අර්ථය කිව්වත් රජුට ඒක කොහොමද වෙන්නේ යන්නේ කියලා යාට කිසිම යාට ඒ ගැන දැක්මක් නැහැ. අපි බලනවා පස්සේ එයා ඒ ගැන අන්තිමට ඒ හීනෙත් එයාට අමතකයි පස්සේ. අපි ඒක ඉදිරියට බලන්න යනකොට ඒක තේරෙනවා. එයාට ඒක කොච්චර ආතේ කිව්වත් ඒකේ භයානකකම කිව්වත් ඒකට ඉහලින් එයාගේ උඩුකුකම තිබිලා තියෙනවා. ඒට ඉහලින් එයාගේ බලය තේජස උඩුකුකම තිබිලා තියෙනවා. ඒක පසුව අපි බලන්න යනවා. මෙය නෙබුකද්නෙසර් වෙනුවෙන් දෙවියන් වහන්සේ අදහස් කරපු අරමුණ. රජතුමා අවංකවම නිහතමානීව යටහත්ව සිටියා නම් මේ නින්දිත ඉරණමින් වළක්වා ගන්න රජතුමාට ඕනන්ත පුළුවන්කම තිබුණා. අපි ඒක බලන්න යනවා. ඉදිරියේ ඒක දානියෙල් ප්‍රකාශ කරනවා. දැන් මේ හීනේ අර්ථය දැන් ඔබ මම ඇසුවා බයිබලයේ ලියා තිබෙන දේ. අපි දානියෙල් 4:27 කියනවා. එබැවින් රජ්ජුරුවනි මාගේ දැනමුතු කමට ප්‍රසන්න වී දැන් මෙයා අන්න පොඩි ඇඩ්වයිස් එකක් දෙනවා දානියෙල් රජතුමාට. මාගේ දැනමුතු කමට ප්‍රසන්න වී ධර්මිෂ්ඨකම් කිරීමෙන් ඔබගේ පාපයද දිලිඳුන්ට කරුණා කිරීමෙන් ඔබගේ අපරාධට පහ කළ මැනව. එයා ඒ වෙලාවේදී දානියෙල්ට දෙවියන් වහන්සේ ඒ බලය දෙන්නේ නැති ඒ නිර්භීතකම දෙන්නේ නැති මේක කියන්න. ප්‍රොජෙක්ට් එක මේක කියන්නේ මෙයා හොඳේ. එයා රජතුමාට කියනවා මගේ දැනමුතුකමට පොඩ්ඩක් ප්‍රසන්න වෙන්න රජතුමනි. ඔයා ධර්මිෂ්ඨකම් කරලා ඔයාගේ පාපය පහ කරගන්න. දිලිඳුන්ට කරුණාව කරලා ඔබගේ අපරාධය පහ කරගන්න කියලා දානියෙල් කියනවා. එසේ කිරීමෙන් සමහර විට ඔබගේ සමාදානය පවතින්න පුළුවන් නැයි කීවේය. දානියෙල් ඇඩ්වයිස් එකක් දෙනවා මේ හීනේ අර්ථය කිව්වට පස්සේ. ඔයාගේ පාපය පහ කරන්න. ඔයා දිලිඳුන්ට කරුණාව කිරීමෙන් ඔයාගේ අපරාධත් පහ කරගන්න. සමහර විට එහෙම කරොත් ඔයාට සමාදානය ලැබෙයි කියලා දානියෙල් පොඩි ඇඩ්වයිස් එකක් දෙනවා රජතුමාට. දැන් මෙතනදී විනිශ්චය කිරීමේ තර්ජනයට නිවැරදි ප්‍රතිචාරය නිහතමානී යටහත් පහත් පසුතැවීමක් ගැන අපි බයිබලයේ මීට ඉස්සෙල්ලත් බොහෝ විනිශ්චයන් ගැන කතා කරනවානේ. දෙවියන් වහන්සේ විනිශ්චය ප්‍රකාශනයක් තර්ජනී ප්‍රකාශනයක් කිව්වොත් කරන්න හොඳම දේ තමයි නිහතමානී වෙලා යටහත් වෙලා පසුතැවීම. නමුත් යටහත් වුණා නම් අර එදා යෝනාගේ කාලය වගේ යෝනා නිනිවේ ගැන දෙවියන් වහන්සේගේ විනිශ්චය පැවසු මොහොතේ නිනිවේ රජ ඇතුළු සියල්ලෝ යටහත් වූ නිසා පසුතැවිලි වූ නිසා දෙවියන් වහන්සේගේ කරන්ට ගිය විනිශ්චය නැවැත්තුවා දෙවියන් වහන්සේ. මේ වගේ දෙයක් ඕනනම් මේ නෙබුකද්නෙසර්ටත් වෙන්න තිබුණා. එයා පසුතැවිලා යටත් වෙලා කාරණාවල් හරිගස්ස ගත්තා නම් එහෙම කරගත්තේ නෑ එයා. නෙබුකද්නෙසර්ට උපදෙස් දෙනු ලැබුවේ පව් කිරීම නතර කිරීමට පමණක් නොව ධර්මිෂ්ඨකම සහ අර ත්‍යාගශීලීකම පිළිපැදීමට දානියෙල් එයාට ඇඩ්වයිස් එක දුන්නා. ඔයාගේ මේ කලින් කිව්වේ දිලිඳුන්ට කරුණාව දක්වන්න. ඒ කියන්නේ මෙයා දිලිඳුන්ට කරුණාව නොදක්වන කෙනෙක්. අපි දැක්කනේ දෙන්න කොහොමද දෙන දඩුවම්? අර හීනේ අර්ථය කියන්න බැරි වුණාමත් දෙන්න ගිය දඩුවම්. ඒ නිසා අපි දන්නවා අපිට සැකයක් අනුමානයක් නැහැ. නෙබුකද්නෙසර් කියන්නේ උඩඟු ඊතා දුෂ්ට කරුණාවන්තකමක් නැති පාපයේ අපරාධය තුල සිටින රජ කෙනෙක්. ඒකයි මේ දානියෙල් මේ ඇඩ්වයිස් එක යාට දුන්නේ. දානියෙල් කිව්වේ පසුතැවෙන්න. වා පව් කිරීම නතර කිරීමක් විතරක් නෙමෙයි. වා ධර්මිෂ්ඨකම් කරන්න ඕන. බයිබලෙත් කියන්නේ ධර්මිෂ්ඨ ක්‍රියා අපි කළ යුතුයි. අලුත් ගිවිසුමෙත් කියනවා. ධර්මිෂ්ඨකම් කරන්න. ත්‍යාගශීලී වෙන්න කියලා ඇඩ්වයිස් එක දෙනවා දානියෙල් නෙබුකද්නෙසර්ට. දැන් මේ වගේ අපි දකිනවා පසුතැවීම ගැන බයිබලයේ බොහෝ බයිබල් පද තියෙනවා. මතෙව් 3 කියනවා යේසුස් වහන්සේ කියනවා ඒ දවසේදී යොහන් බෞතිස්ත ඇවිත් දැන් මේ යොහන් බෞතිස්ත කියනවා ඒ දවසේදී යොහන් බෞතිස්ත ඇවිත් යුදේ වනයේහි දේශනා කරමින් පසුතැවිලි වෙන්න මක්නිසාට ස්වර්ග රාජ්‍ය ළඟයි කීවේ. ආයෙත් මතෙව් 3:8 කියනවා එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි කියන්ට නොසිතා පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. තව කියනවා මතෙව් 4:17. එතෙන් පටන් යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ පසුතැවිලි වෙන්න මක්නිසාට ස්වර්ග රාජ්‍ය ළඟව තිබේයයි දේශනා කරන්න පටන් ගත්තේය.
අපි දකින රෝම 2:5 කියනවා නුඹේ සිතේ මුරණ්ඩු කමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන් වහන්සේගේ ධර්මනිෂ්ඨ වූ විනිශ්චය එළිදරව් වන උදහසේ දවසට නුඹ උදහස රැස් කරන්නෙහිද නුඹේ සිතේ මුරණ්ඩු කමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන් වහන්සේගේ ධර්මනිෂ්ඨ වූ විනිශ්චය එළිදරව් වන උදහසේ දවසට නුඹ උදහස රැස් කරන්නෙහිද රෝම පොතේ පවුලුතුමා කතා කරනවා ක්‍රියාපොතේ පවුලුතුමා කතා කරනවා නෑ ක්‍රියාපොතේ මේ පේත්‍රස් මේ වෙලාවේදී කතා කරනවා ක්‍රියා 2:37 ඔහු ඒ අසා අර පේත්‍රස්ගේ දේශනාව අහලා ඔහු ඒ අසා අනිනල සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක් කරන්න ඕනෑ දැයි පේත්‍රස්ගෙන් අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය පේත්‍රස් නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධීසමය ලබන්න. එවිට නුඹලාට ශුද්ධාත්ම දීමනා ලබන්න. මම මේ වචන මේ බයිබලයේ බොහෝ උදාහරණ බයිබලයේ වචන වලින් ඉතා සුළු වචන කීපයක් මේ ගත්තේ. පසුතැවිලි බලන්න මේ පුරාණ කිවිසීමේ පවා පසුතැවෙන්න දේ අර්ථය තමයි දානියෙල් කිව්වේ නෙබුකද්නෙසාර රජතුමාට. එයාගේ උඩුකාරකමකම එයාගේ අර දුෂ්ටකම් ගැන මේ කාරණාවල් අපි දකිනවා දැන් මේ හීනෙන් අර්ථයෙන්. මේ දානියෙල් 4:28 ඉඳන් අපි බලමු. දානියෙල් 4:28 මේ සියල්ල නෙබුකද්නෙසාර රජුට විය. දැන් මේ සියල්ල වුණා විය කියලා කියන කලින් ඉහලින් කතා කරපු සියල්ල වුණාලු. එයා මොකක්ද දැන් ඉහලින් කතා කරපු දේ අපි බලන්න යනවා ආයෙත් පොඩ්ඩක් ඉන්න. දැන් ආයෙත් මොකද්ද ඉහලින් මේ සියල්ල සිදු. දැන් මේක වචනෙන් නම් ලියන හරි ලේසි. මේ සියල්ල සිදු වුණේ දුක්ගල දවසින්ද වුණේ. කාලවල 7ක් ගැන කිව්වා. අපි දන්නේ ඒක අවුරුදු 7ක්ද මොන වගේ දෙයක්ද කියලා අපි හරියට පැහැදිලිව දන්නේ නැහැ. කොහොම හරි කාලවල 7ක් ගැන බයිබලයේ කියනවා. අවුරුදු 7ක් වෙන්නත් ඇති අපි දන්නේ නැහැ. දැන් මේ සියල්ල සිදු වුණේ කියලා කියනවා. දැන් මොනවාද වෙච්ච සියල්ල? එතනදී කියනවා දැන් මේ ගස ඔබයි කියලා කිව්වනේ දානියෙල් තුමා අර ඉහළ පදවල. දැන් මේ දේවල් තමයි වුණේ. මොකද්ද කියන්නේ? මහත්ව බලවත් සිටින ඔබයි ඒ ගහ. ඔබගේ මහත්කමද වැඩි වී තිබේ. ඒ අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළවේ කෙළවර දක්වාත් ඇත්තේ. තවද ශුද්ධ වූ රැකවලෙක් අහසෙන් බැස කතා කොට ගහ කපා දමා විනාශ කරන්න. එහෙත් ඒකේ මුල කඳට යකඩ පිත්තල බැම්මක් දමා පොළවේ විවරණේ තිබුණ අතරේ තිබෙන්න අරින්න. ඒක අහසේ පිටි වලින් තෙමේවා. ඕ කාලවල් 7ක් පසු කරනතුරු ඔහුගේ කොටස වන්නේය. මූර්ගයන් සමග වේවායි කියනවා රජ දුටු බැවින් රජුරුනි අර්ථය මෙසේ. මාගේ ස්වාමී වූ රජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තමයන්ගේ නියමය මෙසේ. ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්නා දමනු ලබන්නේ. දැන් මේ සියල්ල වුණා කියලා කියන්නේ මෙන්න මේක. එතකොට මේ වෙලාවේදී ඒ සිහිනේ ඇත්ත වුණා. පන්නා දැමුණු ලැබුවා. ඒ වගේම කියනවා වනේ මූර්ගයන් අතර වාසය කරන්න වුණා. ගවයන් මෙන් යාට තනකොළ කන්න වුණා. අහසේ පිණි වලින් යාට තෙමෙන්න වුණා. මේ කාරණාවල් වලින් යන්න වුණා නෙබුකද්නෙසාර රජතුමාට. ඒක බොහෝ විට බයිබල් විශාරදයෝ කියන අපිට තේරෙන්නදී එයා පිස්සෙක් වුණා ඒ කාලේ. කෙටි කාලයකට එයා උමතු පුද්ගලයෙක් වුණා, පිස්සෙක් වුණා. අපි ඒක බලමු පොඩ්ඩක් අපි පුළුවන් විදියට අපි ඒක බලමු. දැන් නෙබුකද්නෙසාර එතන කියනවා දානියෙල් 4:28 මේ සියල්ල නෙබුකද්නෙසාර රජුට වුණා. දැන් වුණේ ඇයි කියලායි ඔන්න දැන් කියන්නේ. 12 මාසක් ගත වූ පසු දැන් මේ හීනේ දැකලා ඒකේ අර්ථයක් දැන් දානියෙල් කිව්වා. දැන් ඔන්න අවුරුද්දක් ගිහිල්ලා මාස 12කුත් ගිහිල්ලා මෙයා පසුතැවිලා නැහැ. නෙබුකද්නෙසාර රජතුමා පසුතැවිලා නැහැ. සමහර විට හීනියත් එයාට මතක නැතිව ඇති. දැන් මාස 12ක් දෙවෙනන්සේ එයාට කල් දුන්නා. දැන් ඔන්න කියනවා 12 මාසක් ගත වූ පසු බැබිලෝනියේ මාලිගාව උඩ සක්මන් කරමින් ඔන්න ඉන්නවා දැන් මේ නෙබුකද්නෙසාර රජතුමා. එදා අර දාවිත්තුමා සඳුරු තලයේ සක්මන් කරා වගේ. දැන් මෙයා එයාගේ රාජමාලිගාවේ උඩ සක්මන් කරමින් හිටියේය. තවද රජ කතා කොට රජ එයාටම කතා කරාද එයාගේ හිටපු මන්ත්‍රීන්ට කතා කරාද කියලා වෙන්නේ නැහැ කොහමද එයාටම කතා කරගත්තා වෙන්නත් ඇති. එයා නිකන් කියන තියාගේ එයා උස එයාගේ රජමාලිගාව උඩ ඉන්නකොට එයාට සියල්ල ඉහළ පේනවා ඇතිනේ. මේ බැබිලෝනියේ මේ නගරය බයිබලයේ හරියට බොහෝ ලියලා නැති වුණත් බයිබල් ඇත්තටම ඒක බොහෝ ආශ්චර්ය තිබුණු ඒවකට පුරාණ ලෝකයේ පුදුම වලින් එකක්ලු බැබිලෝනි නගරය. ගොඩනැගිලි සහ නගරය. අති සුවිශාල නගරයක්ලු ඒක. විශාල ගොඩනැගිලි සහ හිතා ගන්න බැරි තාක්ෂණයෙන් තිබෙන ඉහළ උඩ පවා උද්‍යාන තිබුණු විශාල නගරයක්ලු. මම දකිනවා මේ අන්තර්ජාලය තුල මේ ගැන අර ත්‍රිමානව අඳපු විශාල විවිධ කාරණා තිබෙන ඒවා අපි දන්නේ ඒක ඇත්ත නැත්නම් නමුත් ඒ වගේ අර විශාල තේජස්විය මොකද නටබුන් වලින් ඒගොල්ලෝ හම්බ වෙලා තිනවා කොපමණ විශාලද කියන දේ ඒවල නටබුන් වලින් ඒගොල්ලන්ට මේ පුරා විද්‍යාව තුලින් ඒව තහවුරු කරලා තිබෙනවා
ශිලා ලේඛන වලින් තහවුරු කරලා තිබෙනවා. නෙබුකද්නේසර් රජතුමාට තිබුණු ඒ රාජධානිය සහ විශේෂයෙන් ඒ නගරයේ තිබුණු ඒ බැබිලෝනි ප්‍රධාන නගරයේ තිබුණු ගෘහනැගිලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශාල දෙයක්ලු. ඒක රත්තරන් භාවිතා කරලා පවා. ඒ නිසා මේක මේ අදට සමාන කරන්න බෑ. හොඳේ. අද ලෝකයේ තියෙන විශාලම ගොඩනැගිල්ල වටිනා මිල අධිකම ගොඩනැගිල්ලටත් සමාන කරන්න බෑ. හොඳේ. ඒ කාලේ හැටියට මේවා. හොඳේ. දැන් එයා උඩ සක්මන් කරමින් ඉන්න ඔන්න රජ කතා කොට මේ වනාහි රාජගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවයේ උදෙසාද මාගේ බල පරාක්‍රමයෙන් මා විසින් ගොඩ නැගූ මහත් බැබිලෝනිය නොවේද කියලා දානියෙල් නෙබුකද්නේසර් යාටම කියාගන්න ඇති. එයා ලස්සනට බලලා උඩ ඉඳගෙන එයා ඈත සීමාව එයාට පේනවා එයාගේ නගරේ ලස්සන උයන් උඩු මහල් උයන් මහා ගොඩනැගිලි තේජස එයා දකිනවා. දැක්ක ගාම අන්න උඩුකම තුල එයා මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මේ වනාහි රාජගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීවේ ගෞරවයේ උදෙසාද මාගේ බල පරාක්‍රමයෙන් මා විසින් ගොඩ නැගූ මහත් බැබිලෝනිය නොවේද කියලා එයා කිව්වා. කිව්ව ගමම්ම මොකද වුනේ කියලා අපි බලමු. ඒ වචනය රජුගේ මුඛයේ තිබෙද්දීම වචනය ඒ රජතුමා ප්‍රකාශ කරපු දේ කටේ තියෙද්දිම ඒ කියන්නේ ඒක වචනේ කතා කරන මොහොතේම මොකද්ද වුනේ? මොකද උනේ කතා කරන වෙලාවේ මොකද උනේ ඔන්න බලන්න. තිබෙද්දීම වචනේ මුඛයේ තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ. අර හීනේ විදිහටම අහසෙන් හඬක් ආවා. දැන් මේ හඬ හීනෙන් නෙමෙයි. කන් දෙකට ඇහෙන්න හඬක් එන්නේ වෙලාවේ. එයා උඩු මහල් මැදුර ඉන්නකොට. කතා මේ කලින් කතා උඩු ප්‍රකාශයේ කියපු මොහොතේ තාම වචන කටේ තියෙනවා. එකපාරට අහසෙන් හඬක් ආවා. පැමිණ. එම්බා නෙබුකද්නේසර් රජ රාජ්‍ය නුමෙන් පහවිය. නුම මනුෂ්‍යයන් වෙතින් පන්නනු ලබන්නේය. නුඹේ වාසයේ වනයේ මුර්ගයන් සමග වන්නේය. ගවයන්ට මෙන් නුඹට තන තෘණ කවනු ලබන්නේය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍ය දෙවියන් වහන්සේ මහෝත්මයන්න් වහන්සේ බලය පවත්වා Taman කැමති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්නා තුරු නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියන ලද්දේ යයි කීවේ. එකෙන්නේහිම මේ කාරණය නෙබුකද්නේසර් කෙරෙහි සම්පූර්ණ විය. ඔහු මනුෂ්‍යයන් වෙතින් පන්නනු ලැබ ගොනුන්වෙන් තනකොළු තෘණ කෑවේය. ඔහුගේ හිසකේ රාජාලීන්ගේ පියාටුමෙන්ද ඇයි දැන් එයා පිස්සෙක් වෙලා එයා රජවාසලෙන් දැන් පන්නලා පිස්සෙක් වෙලා දැන් කොණ්ඩේ අර රාජාලීගේ පියාපත් වගේ. රාජාලීගේ පියාපත් අපි වෙලාවට ඩොකියුමන්ටරිස් වල දකින්නේ අර විශාල පියාපත් මෙහෙම පියාපතට හැලෙන වගේ. ඊගෙන කොණ්ඩේ වැවිලා. ඔහුගේ මොකද කියන්නේ? ඔහුගේ හිසකේ රාජාලීන්ගේ පියාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද වැඩෙන තුරු ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේය. ඒ කියන්නේ යා මනුෂ්‍ය විසින් පන්නා දැමුවා. යා බයිබලයේ විශාරදය කියන යා පිස්සෙක් වුණා. යා තනකොළ කන්න පටන් ගත්තා. කොණ්ඩේ කපන්න නෑ. එතකොට දැන් රාජශ්‍රිය නෑ, රාජ ගෞරවේ නෑ, කිසිත් නෑ. කොණ්ඩේ කපන්න කවුරුත් නෑ. කොණ්ඩේ වැවුනලු රාජාලේගේ පියාපටුමෙන්. නියපොතු කපන්න විදිහක් නෑ. නියපොතු වැවුනලු පක්ෂීන්ගේ නියපොතුවෙන් නියපොතුත් වෙන්න පටන් ගත්තලු. සමහර වෙලාවට මේ වගේ යාචකයොත් අපි දකින්න වෙලාවකට අපි පාරේ යනකොට එහෙම අගෞරව කරන්න හොඳ නැහැ. සමහර වෙලාවට අපි දකින්නවනේ යාචකයෝ කොණ්ඩේ වවාගෙන නියපොතු වවාගෙන. දැන් මේ වගේ තත්යකට නෙබුකද්නේසර් රජතුමා පුතේ අභිෂ නෙබුකද්නේසර් රජතුමා මේ වගේ තත්යකට ආවා. මෙච්චර රජතුමෙක් බලවත් රජතුමෙක්ට දෙවියන් වහන්සේ මේ කාරණාව වෙන්න ඉඩ හැරියා. දෙවියන් වහන්සේ දීපු වෝනින් එක පිළි නොගත්ත නිසා. අපි බලමු මේක. දෙවියන් වහන්සේ නෙබුකද්නේසර්ට පසුතැවිලි වීමට මාස 12ක් ලබා දුන් අතර ඒ කාලය තුල ඔහුට සිහිනය අමතක වී ඇති නමුත් දෙවියන් වහන්සේට නම් අමතක වෙලා තිබුණේ නැහැ. අවුරුදුකුත් ගියා. බැබිලෝනිය සැබවින්ම පුරාණ ලෝකයේ දර්ශනීය නගරවලින් එකක් වන අතර එයට නෙබුකද්නේසර් විසින් ඉදි කරන ලද සුප්‍රසිද්ධ එල්ලෙන උද්‍යාන ඇතුළත් විය. නව බැබිලෝනිය නෙබුකද්නේසර්ගේ ගොඩනැගීමක් බව දානියෙල් දැන හිටියා. පුරාවිද්‍යා කැණීම් තුලින්ද මේක සනාථ වී ඇත. නෙබුකද්නේසර් දැවන්ත ගොඩනැගිලි ව්‍යාපෘති සහ නගර විශාල කර අලංකාර කිරීම සඳහා ඔහු තුළ ඇති ජීවිතය විස්තර කරන ලිඛිත ලේඛන තීරු 6ක් බැබිලෝනියෙන් සොයාගෙන ඒවා දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙනවා. ඒවා පැහැදිලි. බයිබලයේ බොරු නෑ. ඒ පුරාවිද්‍යා කැණීම් වලින් ඒක හම් වෙලා තියෙනවා. ඒ වගේම මේ බයිබල් විශාරදයෝ කියනවා
නිබුකද්නේෂර්ගේ රාජධානිය නිබුකද්නේෂර් රජ වෙනකොට එයාගේ තාත්තගෙන් හම්බෙච්ච බැබිලෝනි රාජධානිය. ඒ තාත්තයි එයාගේ තාත්තගේ කාලෙට වඩා 3 ගුණයකින් විශාල කරගත්තලු එයාගේ නගරය සහ ඒ කාරණාවල්. බයිබල් විශාරදයෝ කියනවා. අවුරුදු ගානාවක් තිස්සේ. ඒ නිසා එයා ඇත්තටම එයාගේ දේවල් එයා තමයි මේව ගොඩනගලා තියෙන්නේ. මනුෂ්‍යකම පාවිච්චි කරලා ඉතින්. ඒ නිසා එයා ඒ ගැන උඩුම වෙලා තිබෙනවා. දැන් මේ ඇත්තටම බැබිලෝනිය විශාල ගොඩනැගිලි තිබුණු විශාල තේජස්ශ්‍රීයෙන් තිබුණු විශාල පුදුම සහගත නගරයක්. බයිබල් එක අර මං කලින් කිව්ව විදිහට පුදුම වලින් එකක්ලු. මේ ඒ කාලේ පුරාණ කාලේ පුදුම වලින් එකක්ලු. ඒ වගේම බැබිලෝනි කැණීම් වලින් සොයාගත් ගඩොල් වලින් බොහෝමයක් වල යම් මුද්‍රාවක් තිබිලා තියෙනවා. ඒ පුරා විද්‍යා කැණීම් වලින් හොයාගත්ත සමහර ගඩොල් වල මුද්‍රාවක් තබලා තියෙනවා. මොකක්ද මේ මුද්‍රාවේ ලියලා තියෙන්නේ? බැබිලෝනි රජු එසගිලා සහ එසිඩාගේ ආධාරකරුවක වූ නෙබුකද්නෙසර් බැබිලෝනීය රජ වූ නබපොලොසර්ගේ උසස් කරන ලද කුළුදුල් පුත්‍රයා කියලා මුද්‍රාවක් ගහලා තිබෙනවා. දැන් මේ නබපොලොසර් කියලා කියන්නේ මේ නෙබුකද්නෙසර් රජතුමාගේ තාත්තා. හොඳේ. එයාගෙන් පස්සේ තමයි මෙයාට හම්බුනේ රාජ්‍යය. දැන් එවැනි මුද්‍රාවක් ඒ ගඩොල් වලත් දාලා තියෙනවා. එයාගේ අභිමානය පෙන්වන්න නෙබුකද්නෙසර්ගේ. එයා ඒ හදන ගොඩනැගිලි වල ගඩොල් වලටත් මේ මුද්‍රාව තබලා තියෙනවලු. පුරා විද්‍යා කැණීම් වලින් හම්බෙලා තියෙනවා. දැන් මෙම නිවේදනය නෙබුකද්නෙසර් සිහිනෙන් ඇසුණු වචන වලින්ම ඇසුණා ඒ වෙලාවේ ඇත්තටම. ඒ වගේම මෙයින් ඔහුට පෙනී ගියේ සිහිනය සැබෑ වීමට ආසන්න බවයි. ඔහු සතෙකුගේ පැවැත්මකට අඩුවන බවත් විශේෂයෙන් ගවයෙකු වැනි ස්වභාවයකට පත් වෙන බව එතනදී කතා කරා. දැන් මේවා මෙහෙම තිබෙන අතර දැන් සමහර වෛද්‍යවරු මෙහෙම කියනවා මම මේවල ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් අපිට වඩා වෛද්‍යවරුන්ට බුද්ධිය තියෙනවානේ. දැන් මිනිස්සුන් Taman සතුන් ලෙස සිතන සහ සතෙකුගේ හැසිරීම අනුකරණය කිරීම අපි දන්නවා ඒක උමතු ස්වභාවය පෙන්වුම් කිරීමක්. දැන් මෙතන බයිබලයේ ලියලා නැහැ පිස්සෙක් වුණා කියලා. හැබැයි මේක පිස්සෙක් වීමක් තමයි. මොකද මේ මොනවාද වෛද්‍යවරුන් පවා දකින්න අපි දන්නවනේ අපි මේ වෙන්නේ මිනිස්සු අපි දකින්නේ නැද්ද? පාරේ දකින්නේ නැද්ද වෙලාවකට දකින්නවනේ. මමත් දැකලා තියෙනවා. දැන් මේක ඇත්තටම මේ උමතු ස්වභාවයක් මේක. සමහරු ඒ සාමාන්‍ය උමතු සොන්ට්‍රොපිකා කියලා කියනවා. මම දන්නේ නැහැ මේකේ තේරුම. ඒ කියන්නේ ඒකට කියනවා ඉන්සෑනියා සොන්ට්‍රොපිකා කියලා වෛද්‍යවරුන්ගේ භාෂාවෙන් කියනවලු. මේවැනි තත්ත්වයකට හඳුනන අතර වඩාත් නිශ්චිතවම මේ නෙබුකද්නෙසර් සිද්ධියේදී ඕකට කියන්නේ බොන්ට්‍රොපි කියන ඔය මේ උමතුවලු. ඒ කියන්නේ ගවයෙකු ලෙස එයා මුලාවටපත් වීම. හොඳේ. දැන් මේක බයිබලයේ ලියලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක එයා පිස්සෙක් වුණා. නෙබුකද්නෙසර් මොකද්ද පුතේ වුනේ? එයා පිස්සෙක්. කවුද පිස්සෙක්ව කරේ? දෙවියන් වහන්සේ එහෙම කරා. කාලවල 7කට අපි දන්නේ අවුරුදු 7කට කියලා අපි දන්නේ නැහැ හරියට. හොඳේ. නමුත් දෙවියන් වහන්සේ ඒ දේ වෙන්න ඉඩ හැරියා. ඒ වගේම කියනවා මේ බයිබලයේ අධ්‍යයනය කරනකොට මම සඳහන් කරලා තිබුණ දෙයක් ඒ එක වෛද්‍යවරයෙක් ඉඳලා තිනවා මේ වොල්වෝඩ් කියලා ඒක වෛද්‍යවරයෙක් එයා උපුටා දක්වලා තිනවා යම් කාරණාවකදී බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් වෙන රේමන්ඩ් හැරිසන් වෛද්‍යවරයෙක් කියපු දෙයක් 1946 විතර ඒ රේමන්ඩ් කියන වෛද්‍යවරයාට හමු වෙලා තියෙනවා මේ වගේම මේ පුරසාරම් දෙන මේ වගේ මේ උමතු රෝගයෙන් සිටින රෝගියෙක්ව හම්බෙලා තිනවා ගවයෙක් වගේ මේ කාරණාවල් කරන රෝගියෙක්ව හම්බෙලා තිනවා 1946 මම මේ කිව්වේ මේක ඇත්ත වෙන්න ඕනේ කියන දේ. හොඳේ. ඒ වගේම කාලවල් සතගෙන පැහැදිලි කමක් නම් අපිට හරියට නැහැ. ඒ ඓතිහාසික තොරතුරු වලත් බහුල ලෙස සඳහන් වෙන්නේ නැහැ. නමුත් නෙබුකද්නෙසර්ට යම් දෙවියෙකු ආවේශ වූ බවත් ඔහු වහාම අතුරුදහන් වූ බවත් ග්‍රීක ඉතිහාසඥයෙකු වන අබිඩෙනර් කියලා ග්‍රීක ඉතිහාසඥයෙක් ක්‍රිස්තු පූර්ව ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ඉස්සෙල්ලා ක්‍රිස්තු පූර්ව 268 වගේ කාලෙදී ලියලා තියෙනවලු. මෙහෙම දෙයක් වෙලා තියෙනවායි කියලා. අපි දන්නේ නැහැ ඇත්ත නැත්නම්. ඒ වගේමයි තවද ක්‍රිස්තු පූර්ව 582 ඉඳන් ක්‍රිස්තු පූර්ව 575 අතර ඔය කාලේ නෙබුකද්නෙසර් ඔහුගේ රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ඓතිහාසික වාර්තාවකුත් නැහැලු. තවත් සමහරුන් කියන විදිහට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති යම් ඓතිහාසික දුර්වලභ සොයා ගැනීමක කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. නෙබුකද්නෙසර් යම් වෙනස් වීමක් ගැන සඳහන් වෙනවලු ඒ ශිලා ලේඛනේ. ඒකේ කොටස් හම්බ වෙලා තියෙනවා. එම ගල් ලේඛනේ සම්පූර්ණ ඒවා නොවුවත් ඒවා වල සඳහන් කර පරිදි ඔහුගේ ජීවිතයේ යම් වියවුලක් ගැන ඒක සඳහන් වෙනවලු.
ඔහුගේ තීන්දුවල පරස්පර විරෝධී භාවයක් සඳහන් වෙනවලු. ඔහුගේ උපදේශකයන්ට සවන් නොදීමක් ගැන ඔහු සඳහන් වෙනවලු. බොහෝ දේ අතපසු කරලා රජෙක් ලෙස වගකීම් ඉෂ්ට නොකිරීමේ කාලයක් වුණා කියලා ඒකේ සඳහන් වෙනවලු. ඔහු උපකාර කිරීමට කිසිවෙක් ඔහුට නොවූ බවත් සඳහන් වෙනවලු. ඒ නිසා මෙවැනි දේවලුත් ඉතිහාසයේ දේවල් තුල සඳහන් වෙනවා. ඒ නිසා නෙබුකඩ්නෙසර් රජතුමාට මේ දේ වෙලා තියෙනවා. වෙලා තියෙනවා කියලා අපිට ඉතිහාසයේ සාක්ෂි දරන්න ඕනේ නැහැ. පුරාවිද්‍යාව අපිට සාක්ෂි දරන්න ඕනෙත් නැහැ. අපිට මේ බයිබලයේ සාක්ෂිය ප්‍රමාණවත්. දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල මේ බයිබලයේ මුළු අදහස නම් සත්‍යය. ඒ නිසා ඔබට මත සැබෑ කිතුනුවට මේක ප්‍රශ්නයක් නෙවෙයි. නෙබුකඩ්නෙසර්ට තමාව යටත් කර ගැනීමට අවස්ථාව ලබා දුන් අතර ඔහු එසේ කළේ නැත. එම නිසා දෙවියන් වහන්සේ ඔහුට යටහත් කරන පිණිස දෙවියන් වහන්සේ ඒ අත්දැකීම තුලින් යන්න වුණා. හැබැයි ඒ අත්දැකීම විශාල දරුණු අත්දැකීමක් වුණා. දරුණු අත්දැකීමක් වුණා. දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ 34 ඉඳන්. ඒ දවස්වලට පසු නෙබුකඩ්නෙසර් වන මම මාගේ ඇස් ස්වර්ගයේ දෙස එසවීමි. දැන් ඒ අර පිස්සෙක් වෙලා හිටපු ඒ කාලවල 7ට පස්සේ එයාගේ ඇස් ස්වර්ගයේ දෙස එසවීමි. බලන්න බයිබලයේ තවත් ස්ථානවල මේක කියනවනේ නේ. ඔබගේ ඇස් ස්වර්ගයේ දෙස යොමු කරන්න. දෙවියන් වහන්සේ දෙස බලන්න. ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. දැන් මෙතනදී මෙයක් කියනවා මාගේ ඇස් ස්වර්ගයේ දෙසට එසවීමි. මාගේ සිහිනය නැවත මට පැමිණුණේය. මම දැකන සිහිය ආය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පිස්සෙක් වෙලා ඉඳලා තියෙනවා. මාගේ සිහිය මට නැවත පැමිණුණේය. මම මහෝත්තමයන්න් වහන්සේට ප්‍රශංසා කොට සදා කාලයටම ජීවත් වන්නා වූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තා වූ තැනන් වහන්සේ වර්ණනා කොට ගෞරව දුනිමි. මේ නෙබුකඩ්නෙසර් රජතුමා කියන්නේ පොළවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකුණු ලබන්නෝය. මේ කවුද කියන්නේ? නෙබුකඩ්නෙසර්. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළවේ වැසියන් අතර Taman කැමති ලෙස කරනසේක. කවුද මේ කියන්නේ? නෙබුකඩ්නෙසර්. බලන්න මෙයා කියනවා මොකද කියන්නේ? උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළවේ වැසියන් අතර Taman කැමති ලෙස කරනසේක. බලන්න මෙයාට දැනගැම්ම තිබෙනවා නෙබුකඩ්නෙසර්ට. ස්වර්ගයේ සේනාව. නෙබුකඩ්නෙසර් මේ වෙලාව වෙනකොට දන්නවා ස්වර්ගයේ සේනාවක් දෙවියන් වහන්සේට ඉන්නවා කියලා. අපි දන්නවා කිතුණුවන් ලෙස දේවදූතයෝ ඉන්නවා දෙවියන් වහන්සේට. ඒ වගේම පොළොව වැසියන් අතර Taman කැමති ලෙස කරනවායි කියලා නෙබුකඩ්නෙසර් රජතුමා කියනවා. උන්වහන්සේගේ අත නවත්තන්නටවත් ඔබ කුමක් කරන්නේදයි උන්වහන්සේට කියන්නටත් පුළුවන් වූ කිසිවෙක් නැත. කවුද මේ කියන්නේ? නෙබුකඩ්නෙසර් රජතුමා. ඒ කාලයේදී මාගේ සිහිය නැවත මට පැමිණියේය. මගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ මහිමයතාවයත් ආශ්චර්යයත් මට නැවත පැමිණියේය. මාගේ මන්ත්‍රීහුද මාගේ උත්තමයෝද මා ළඟට ආවෝය. මම වනාහි මාගේ රාජ්‍යෙහි පිහිටනු ලැබීමි. මාගේ උතුම්කමත් බොහෝ සෙයින් මට ලැබුණේය. දැන් නෙබුකඩ්නෙසර් වන මම ස්වර්ගයේ රජුරුවන්න් වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි. මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය. කවුද මේ කියන්නේ? උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. කවුද මේ කියන්නේ? උඩුගු කමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන්වහන්සේට පුළුවන් යනුත්ය. ආමෙන්. මේ දේ ප්‍රකාශ කරන්නේ නෙබුකඩ්නෙසර් රජතුමා. මෙපමණ උඩුගු අපට මෙහෙම උඩුගු වෙන උනාට අපිට තියෙන්නේ. නමුත් ඔබ මම තුල අඩු වැඩි විශේෂ උඩුකම තිබෙනවා. අපි ගැන නිතර පසුතැවෙන උන්වහන්සේට යටත් වෙන්න ඕන. මෙපමණ උඩඟු මෙපමණ රාජශ්‍රීයක් තිබුණු රජ කෙනෙක්. එයාගේ උඩුකම නිසාම මේ දෙයට වුණා කියලා එයාම පිළිගත්තා. බලන්න එයා තුල සභා පැසිතෝවීමක් ඇති වෙලා තිබෙනවා. සැබෑ පාපෝච්චාරණයක් එයා තුල තිබිලා තියෙනවා. අපි ඒ දේ පොඩ්ඩක් බලන්න යනවා. දැන් බලන්න මේ මුළු සිදුවීම සඳහන් කරලා මෙයා ලියලා කාටද යවන්නේ? මුළු පොළේ වාසීන්ට, රාජ්‍යයන්ට, භාෂාවන්ට මේ සාක්ෂිය දරන්නේ. ආමෙන්. ලේසි පාසු සුළුපටු සාක්ෂියක් නෙමෙයි. දෙවියන් වහන්සේ කාලය අවසාන වනතුරු නෙබුකඩ්නෙසර් ඔහුගේ උමතුෙන් මිදීමට නොහැකි වුණා. දෙවියන් වහන්සේ නියෝග කරපු කාලය අවසාන වනතුරු එයාට බැලුණා එකෙන් ගැලවෙන්න. එවිට ඔහුට නිහතමානීව ස්වර්ගයේ දැස් ඔසවා ගැනීමට අවස්ථාව ලැබුණා මේ කාරණාව නිසා. නෙබුකඩ්නෙසර්ට තමා ගැන සත්‍ය දැකිය හැකි වූයේ දෙවියන් වහන්සේගේ ඒ පිළිමද ඒ සත්‍ය මුළුමනින්ම මේ කාරණාව තුළ එයා අත්දැක්කට පස්සේ මේ අත්දැකීම තුළ
දෙවියන් වහන්සේට ප්‍රශංසාව නමස්කාරය එයා තුලින්ම නික්ම වුණා. අර චාල්ස් පර්ජන් කියලා කෙනෙක්ගේ සටහනක් මම නිකන් කියනවා නැවත මෙතනදී. මාගේ සහෝදරවරුනි, අපි ප්‍රමාණවත් ලෙස නමස්කාරය නොකරමු. අපේ ප්‍රසිද්ධ රැස්වීම් වලදී පවා අපට ප්‍රමාණවත් නමස්කාරයක් නොමැත. අහෝ රජ්ජුරුවන්ට නමස්කාර කරන්න. දැන් හිස නමා ඔබේ ආත්මයත් යටත් කර සදාකාලයටම ජීවත් වන තැනන් වහන්සේට නමස්කාර කරන්න. පූජාසනයේ මත පූජා කළ යුතු ගොනුන් සහ බැටළුවන් එළුවන්ට වඩා ඔබේ අවංක සිතුවිලි හැඟීම් යන මේවා උන්වහන්සේට හොඳය. දෙවියන් වහන්සේ ඒවා පිළිගනු ඇත. යටහත් පහත් ගෞරවයෙන් උන්වහන්සේට නමස්කාර කරන්න. මක්නිසාද ඔබ කිසිත් නැත. උන්වහන්සේ සියල්ලෙන් සියල්ලමය. මේ අත්දැකීම තුළ ඔහු තුළින්ම යාඥාව පැමිණුණා. නෙබුකද්නෙසර් තුළින්ම. නෙබුකද්නෙසර් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කළ දේ අප විශ්වාස කරන්නේ නම් එය අපගේ යාඥා ජීවිතයේ නිස්සකවම ඔබ මම පෙන්වුම් කරන්න ඕන. දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා පරමාධිපත්‍ය සැබෑ කිතුනුවා නිසි ලෙස ප්‍රතිචාරය දැක්විය යුතුයි මේ කාරණාවේදී. අපි දැනගන්න ඕන. නිහතමානී ආදරයක් ඇති හදවතක් ඇති කර ගැනීම අප තුළ තියෙන්න ඕන. සැකයෙන් තොරව පිළිගැනීමේ හදවතක් අපි තුළ තියෙන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේගේ කාරණා ගැන. ගෞරවයෙන් යුක්තව ප්‍රේමයෙන් ස්වභාවයක් ඇති කර ගන්න ඕන දෙවියන් වහන්සේ කෙරෙහි. ඔබේ ආත්මයට ගැඹුරු ප්‍රීතියක් මේ කාරණාවල් තුළ දෙවියන් වහන්සේ ඔබට මට දෙන්න යනවා. ඒක කිය මේක පටන් ගන්නේ. නුඹලාට සමාදානයක් වේවයි කියලා පටන් ගන්න. මොකද මේ වෙලාව වෙනකොට කලින් යා හිටපු සැප අර හීනේ දකින්න වෙලාව හිටපු සැප සමාදානය නෙමෙයි දැන් යාට තියෙන්නේ. දෙවියන් වහන්සේගෙන් ලැබෙන සමාදානය තමයි මේ වෙලාවේදී මේ රජතුමාට තියෙන්නේ. දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ නෙබුකද්නෙසර් නැවත පිහිටුවීමටය. ඉලක්කය වූයේ ඔහුව පහත් කිරීම නොව දෙවියන් වහන්සේ ඉදිරියෙහි සහ මනුෂ්‍යයන් අතර ඔහුව නිසි ස්ථානයට ගෙනීමයි. උඩුගු කමින් ඇවිදින අයට ඔහුව පහත් කළ හැකි බව නෙබුකද්නෙසර් දැනගත්ත මේ දේවල් තුල. අපි දකිනවා අමතර බයිබල් පද වගේක් යාකෝබ් 4:1 ඉඳන් කියනවා ලෞකික කමට සහ උඩුගු කමට විරුද්ධව තරවට්ටු කිරීම නුඹලා අතරෙහි යුද්ධත් දබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුලින් යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා ආශාවන් නොය. නමුත් නොලැබෙන්නේය. නුඹලා මිනී මරන්න ඕය. ඊර්ෂ්‍යා කරන්න ඕය. නුඹලා නමුත් ලබා ගන්නට බැරි වන්නේය. නුඹලා දබරද යුද්ධද කරන්න ඕය. නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. නුඹලා ඉල්ලන නමුත් නුඹලාට තෘෂ්ණාගෙන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. කාම මිත්‍යාචාරික තැනැත්තෙනි. ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේ සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වන්නේ කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරක් වන්නේය. නොහොත් දෙවියන් වහන්සේ අප තුල වාසය කරන්නා වූ ආත්මය අප කෙරේ අතිශයින් ආශා වන්නේය. කියාල් ලියවිල්ල නිෂ්කාරණේ කතා කරන්නේ දැයි නුඹලා සිතන්නහුද? නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන් නිසා දෙවියන් වහන්සේ උඩුගු වූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේ. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නමුත් නුඹලා යක්ෂයාට විරුද්ධව සිටින්න. මේ කාරණාව අපි දකින්න අහලා තියෙනවා අපි. දෙවියන් වහන්සේ ජාතීන් අතරට මහිමේ පත්වන බව දැන් මේ කාරණාව තුළ දෙවියන් වහන්සේ එය ජාතීන් අතරේ මහිමයට පත්වන බව අපි දකින්න අපිට පේනවා. නෙබුකද්නෙසර් යෙරුසලමේ අර මතකනේ පළවෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරන අර යෙරුසලමේ දේව මාලිගාවෙන් වස්තු කීපයක් අරගෙන ගෙනල්ලා එයාගේ දෙවිවරුන්ගේ මාලිගාවේ එයා තබලා එතනින් අර්ථවත් කරානේ. කාගේ දෙවියෝද බලවත් කියලා. මතකනේ අපි පළවෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරන ආබ්‍රහම් ඊසාගේ සහ යාකෝබගේ දෙවියන් වහන්සේට වඩා තම දෙවිවරුන් ශක්තිමත් බව විශ්වාස කිරීමට ඔහුට හේතු කාරණා තිබුණානේ. දානියෙල් 4 වන පරිච්ඡේදය අවසාන වන විට නෙබුකද්නෙසර් සැබෑ දෙවියන් වහන්සේ කවුද යන්න අත්දකින්න පටන් ගන්න තියෙන්නේ. නෙබුකද්නෙසර් එය දැනගත් විට ඔහු ඊගලඟත් දේ මේ මිනිසුන්ට පැවසීමට ලැජ්ජා වෙන්නේ නැතුව ඒක එයා ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඔහු සැබෑ සාක්ෂිකරුවෙක් වුණා. දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලට සාක්ෂි සපයනවා. උන්වහන්සේ මේ කාරණාව තුළින් පවා දෙවියන් වහන්සේට පුළුවන් එවැනි දේවල් කරන්න. අපි දකිනවා අපි දන්න දේ අලුත් කිවිසුමේ ක්‍රිස්තියානි විරෝධී පාවුලුතුමාව දෙවියන් වහන්සේ හැරුවා. දෙවියන් වහන්සේ යාටත් එළිදර වුණා. පෞද්ගලිකව යා වෙනම අත්දැකීමක් තුලින්. දැන් මෙයාටත් එහෙමයි. කවුරුත් සුභාරංචි දේශනා කරලා නෙමෙයිනේ පාවුලුතුමා ගැලවුනේ. ඒ වගේම තමයි නෙබුකද්නෙසර් කවුරුත් සුභාරංචි දීලා නෙමෙයිනේ මේ නෙබුකද්නෙසර් ගැලවීම ලැබුවේ. දැන් මේ කාලේ හැටියට පුරාණ කිසිමේ හැටියට මොකද යේසුස් වහන්සේ තුල මේ කාරණා ඒ වෙලාවේ නැහැනේ. යේසුස් වහන්සේගේ පූජාව ගැන ඒගොල්ලන් දන්නේ නැහැනේ. දැන් මෙතනදී
දැන් කලින් ගිය පරිච්ඡේදයේ මම කිව්වනේ සමහර කාරණා සමහර බයිබල් විශාරදයෝ සමහර දේවල්ට සමාන කරන්න උත්සාහ කරනවා කියලා. දැන් මෙතනදී දැන් මේ බයිබල් මේ දේව ධර්මයක් නෙමෙයි හොඳේ. නිකන් මේ කාරණාවක් බයිබල් විශාරදයේ මෙහෙමත් කියනවා. සමහරු අනාගත වාක්‍යමේ වැදගත්කමක් මේ පරිච්ඡේදයෙන් පෙන්වුම් කරනවා. මොකක්ද දන්නවද? පොදුවේ අපි දන්නවනේ ලෝක පද්ධතිය චරිතයක් ලෙස බැබිලෝනිය ගන්නවනේ. අලුත් ගිවිසුමේ අර එලිදරව් පොතේත් කියන්නේ බැබිලෝනිය වැටුනේ බැබිලෝනිය කියන්නේ මේ ලෝක පද්ධතිය කියලා අපි ඔබ මම සැබෑ කිතුනෝ ලෙස ඔබ දන්නවනේ. දැන් ඒක සුද්ධ ලියවිලේ සඳහන් භාවිතා කර ඇති බව අපට පෙනේ. එහෙනම් මෙන්න මෙහෙම සමහරු කියනවා. සමහර බයිබල් විශාරදය නිකන් මෙහෙම අදහසක් කියනවා. නෙබුකද්නෙසාර්ගේ උමතුව ඒගොල්ලෝ පුරෝගතනය කරනවා අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීමේ උමතුවක් කියලා. තේරෙනවද කියන දේ? ඒ වගේම නෙබුකද්නෙසාර්ගේ වැටීම ජාතීන් පිළිබඳ යේසුස් වහන්සේගේ විනිශ්චය නිරූපණය කරනවායි කියලා. ඒ වගේම නෙබුකද්නෙසාර් ප්‍රතිස්ථාපනය කිරීම පුරෝගතනය කරනවා දහසක් අවුරුදු රාජ්‍ය සමයේ සමහර ජාතීන් සමහරක් ඉතුරු වෙච්ච අයව යථා තත්ත්වයට පත් කිරීම ගැන. මේක බයිබල් අධ්‍යයනයක් නෙමෙයි නිකන් මේ අදහසක් විතරයි. හොඳේ. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ඉහළම නීති දෙවියන් වහන්සේ විසින් පනවා තිබෙන බව නෙබුකද්නෙසාර් දැනගත්තා. ඔබ මම දැනගන්න ඕන. මේ ලෝකයේ දේශපාලඥයන්වත් මේ ලෝකයේ උසාවියවත් නෙමෙයි. දෙවියන් වහන්සේ තමයි මුළු ලෝක පද්ධතියේ නීති පනවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයක් නෙමෙයි. අපි දකිනවා දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳන් මේ ස්ටියලු උසාවි අපි දකිනවා කොපමණ දූෂ්‍ය ලෙස පාපිෂ්ඨව ක්‍රියා කරනවද? පොලිසිය, යුද හමුදාව, දේශපාලඥයෝ මේ හැමෝම කොපමණ නීච ලෙස ක්‍රියා කරනවද මේ කාලේ තුල අපි දකිනවා ජනමාධ්‍ය නිවුස් වලට. නීච ලෙස ක්‍රියාත්මක වෙනවා. නිරෝධානයත් දඬුවමක් ලෙස පලිගන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ පොලිස් නිලධාරී. මොකද ඒකට හේතුව පොලිසිය හොඳ නැහැ. ඒගොල්ලෝ හොඳ යහපත් අය නෙමෙයි. ඒගොල්ලෝ පාපිෂ්ඨයෝ, දුෂ්ටයෝ. අපි හැමෝම දුෂ්ටයි. අපි හැමෝම තුල පාපය තියෙන්නේ. ඒ නිසා මේ පොලිසිය සෝ උසාවි අධිකරණයේ නඩුකාරතුමාලා නීතිඥයෝ ඒගොල්ලෝ හොඳ නැහැ. ඒගොල්ලෝ හැමෝම පාපිෂ්ඨයෝ. බයිබලයේ ඉගෙනීම අනුව. ආමෙන්. බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේ ඒගොල්ලෝ දුෂ්ටයි, පාපිෂ්ඨයි. ඒගොල්ලෝගේ මාංශය තුල පාපයේ තෘෂ්ණාව තියෙනවා. ඒගොල්ලෝ නඩු කියලා, නඩු විසඳලා ඒ ස්ථානයෙන් බැහැලා ගිහිල්ලා ගෙදර යනකොට, පාරේ යනකොට ඒගොල්ලන්ගේ තියෙන නපුරුකම, දුෂ්ටකම, පාපය. ඒ නිසා සියල්ලට ඉහළින් නීති පනවන්නේ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයන්ගෙන් තවත් මනුෂ්‍යයට යහපතක් ලැබෙන්නේ නැහැ. ආරක්ෂක අංශයේ හිටිනවා ඔය පොලිසිය ඉන්න මොනවාද මේ කාලය තුල කරන්නේ? මනුෂ්‍යයන්ට පීඩා කිරීම කරන්නේ, පලි ගැනීම කරන්නේ. අර රෝග නැති අයවත් බොරුවට නිරෝධානය කරනවා පලි ගන්න. දුර පළාතකට යවන බස්වල නිරෝධාන නීති කඩ කරමින් බස්වල පටවගෙන. නීච ලෙසයි පොලිසියත් ක්‍රියාත්මක වෙන්නේ. නීච ලෙසයි මේ අද දකින්න දේශපාලඥයෝ ඇතුළේ මේ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එදා ඉඳන් අද දක්වා දේශපාලනය එහෙමයි. දැන් ඒ කාලේ මේ නෙබුකද්නෙසාර්ගේ පාලනයත් එහෙමයි. ඉතින් මීට වඩා විශේෂ පාලනයක් වුණාද ලෝකේ. හැබැයි බැබිලෝනි පද්ධතිය තියෙන ආත්මික අපි දන්නවනේ ඒ රූපේ විනාශ වෙන්නේ යේසුස් වහන්සේගේ දහසක් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී පසු දහසක් අවුරුදු රාජ්‍ය පැවැත්වෙන්න යනවා. ඊට මේ සියල්ලට ඉස්සෙල්ලා යාකෝබ්ගේ විපත්ති කාලෙට ඉස්සෙල්ලා උන්වහන්සේ සභාව උසව ගන්නට යනවා. මම නැවත ඒක අවධාරණයෙන් කියනවා. නෙබුකද්නෙසාර් රජු තම උඩුකම අභිමානය ගැන පාපෝච්චාරණය කළා. එයා පසුතැවුණා. එයාගේම ප්‍රකාශන වලින් අපි දකිනවා මේ ස්ථානයේදී කිව්වා. අපි අමතර බයිබල් පද කීපයක් බලනවා. හිතෝපදේශ 16:18 විනාශයට පළමුවෙන් උඩුකුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි. උදාරම් අය සමග කොල්ලයක් බෙදා ගැනීමට වඩා දිනුදු අය සමග යටත් සිතක් ඇතුව සිටීම හොඳය. දේව වචනේ සලකන්නාට සුභ සිද්ධ වන්නේය. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය. සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙක් යයි සිතනු ලබන්නේය. තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩි වේ. නුවණ ඇත්තාට ඒක ජීවනයේ උල්පතක්ය. එහෙත් අඥානයාගේ ගුරුකම මෝඩකමක්ය. ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතු කරයි. ප්‍රිය වචන මීවදයක් මෙන්ද ආත්මයට මිහිරිය. ඇටවලට සැපදායකය. මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙලවර නම් මරණේ මාර්ගයයි. දැන් බලන්න විනාශයට පළමුවෙන් උඩුකම පැමිණෙනවා. යෙසායා 26:3 ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. දැන් මේ වෙලාව වෙනකොට මේ නෙබුකද්නෙසාර් රජතුමාට දෙවියන් වහන්සේගෙන් ලැබෙන සැබෑ සමාදානය ලැබිලා තිබුණා. ආරක්ෂා කරනසේක. ස්වාමින් වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරන්න. මක්නිසාද යොහන් නම් ස්වාමින් වහන්සේ සදාකාල පර්වතයක් වේ. ක්‍රිස්තුස් වහන්සේ තමයි ඒ සදාකාල පර්වතය.
මම මේ වචනේ ඇසීමෙන් ඔබට මට ඇදහිල්ල පැමිණෙනවා. පිලිප්පි 4:6 නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්ලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිටිවිලිද ආරක්ෂා කරනවා ඇත. දැන් මේවැනි අත්දැකීම් තුලින් නෙබුකද්නෙසර් රජතුමා පසුව යන්න පටන් ගත්තා. නෙබුකද්නෙසර් රජතුමාගේ අවසානය අපි දන්නේ නැහැ. හැබැයි බයිබල් විශාරදයෝ කියනවා දැන් මේ සිදුවීමට පසු අවුරුදු කිහිපයක්කින් පසු මෙයා මරණයට පත් වෙන්නේ නැති කියලා. කියන්නේ එයා ස්වභාවික ලෙස හෝ මරණයට පත් වෙන්නේ නැති. එයාගේ රාජ්‍ය එයාට හිමි වෙන්නේ නැති. එයාට පුතාට ලැබෙන්නේ නැති. පුතාට ලැබුණාට පස්සේ තමයි දානියෙල් පස්වෙනි පරිච්ඡේදයේ මොකද වෙන්නේ කියලා අපි පස්සේ අධ්‍යයනය කරන්නට යන්නේ. එයාට මොකද වුනේ කියලා. පස්වෙනි එක. ඒ නිසා නෙබුකද්නෙසර් රජතුමාට වැඩි කාලයක් එතනින් එහා රජකම් කරන්න බැරි වෙලා තිබෙනවා. සමහර විට එයා දෙවියන් වහන්සේ තුල ඉන්නේ නැති. ඉඳලා එයාගේ ජීවිත ගමන කෙලවර කරගන්න ඇති. අපි දන්නේ නැහැ. එහෙම වුණා නම් අපි නෙබුකද්නෙසර් රජතුමාවත් ස්වර්ගයේදී දකින්න යනවා. ඒකට අඩේ මෙයාද මේ නෙබුකද්නෙසර් කියලා අපි දකින්න යනවා. සමහර විට අපි දන්නේ නැහැ. හොඳේ. රෝම 15:13 ඉදින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පුරවනසේක්වා. 1 කොරින්ති 1:19 කියනවා. ඒ හැටියට මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි. බුද්ධිමත් අයගේ බුද්ධිය පහ කරන්නෙමි ලියා තිබේ. අපි දකිනවා ඒවා. 1 කොරින්ති 3:19 මක්නිසාද ලෝකීය ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමය. මක්නිසාද උන්වහන්සේගේ උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසු කරගන්නේ යයි ලියා තිබේ. අපි දකිනවා දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ලෝකේ ප්‍රඥාව මෝඩකමක්. ඕන ප්‍රඥාවක් දාගන්න ඒ හැමදේම මෝඩකමක්. දානියෙල් 2 අපි දෙවෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරනාත් අපි දැනගත්තනේ මේ කාරණා. කාලවලද ප්‍රස්තාවවලද මේ දානියෙල් කියන්නේ කාලවලද ප්‍රස්තාවවල විනාශ කරන්නේ රජවරුන් පහ කරන්නේ රජවරුන් පත් කරන්නේ ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තාට දැනුමද දෙන්නේ උන්වහන්සේය. ගැඹුරු රහස් කාරණා එළිදරව් කරන්නේ අන්ධකාරයේ තිබෙන දේවල් දන්වන්නේ උන්වහන්සේය. ආලෝකයේද උන්වහන්සේ සමග වාසය කරනසේක. ඊසායා 44 අපි දන්නවා මම බොරුකාරයන්ගේ ලකුණු හිස් කරන්නා වූ පේනනිකයන් කියනන උමතු කරන්නා වූ ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නා වූ ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නා වූ තැනන් වහන්සේ. හිතෝපදේශ 3:7 කියනවා නුඹ ඥානවන්තයෙක් යයි සිතා නොගන්න. ස්වාමින් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුර වෙන්න. යෝබ් 37:23 කියනවා සර්ව පරාක්‍රමයන් වහන්සේ නම් අපට ස්වා දැනගන්ට බැරි කෙනෙක්ය. උන්වහන්සේ පරාක්‍රමයෙන් යුක්තය හා සම්පූර්ණ ධර්මිෂ්ඨකමෙන්ද උතුම්ව සිටිනසේක. උන්වහන්සේ පීඩා නොකරනසේක. එබැවින් මනුෂ්‍ය උන්වහන්සේට බය වෙති. උන්වහන්සේ ප්‍රඥාසිත ඇත්තන් නොසලකනසේකයි කීසේක. උන්වහන්සේට මේ ලෝකෙම ප්‍රඥාවන්තයන් උන්වහන්සේට වැඩක් නැහැ. යටහතුන්වයි උන්වහන්සේ සලකන. යටහතුන්ටයි උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ දක්වන්නේ. ඒ නිසා අපි දැන් මේ බයිබල් අධ්‍යයනයේ මේ දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ අපි මේ අධ්‍යයනයෙන් දැනගත්ත කුඩා ලෙස නැවත කියන මම බයිබල් විශාරදයෙක් නෙමෙයි දුර්වල මිනිසෙක්. නමුත් අපි මේ අධ්‍යයනය තුලින් ඔබ මම අපි මීට වඩා යමක් මීට ඉස්සෙල්ලා අපි මේ දානියෙල් පොත මේ 4 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරනවට වඩා යම් දෙයක් අපි ඔබට මට ලැබෙන්නේ නැති. ඒ නිසා බලන්න අර අපි කතා කරපු අපි අර පළවෙනි පරිච්ඡේදය තුනේ අපි දැනගෙන හිටපු දුෂ්ට උඩඟු නෙබුකද්නෙසර් රජතුමාව දෙවියන් වහන්සේ වෙනස් කළා. ඒ රජතුමාත් දෙවියන් වහන්සේව අත්දැක්කා. ඒ රජතුමා අර මුළු ජාතීන්ට භාෂාවන්ට සකල ජනයන්ට ලිව්වව මේ ප්‍රකාශනය ශුද්ධ බයිබලයට අන්තර්ගත කරන්න දෙවියන් වහන්සේ තීරණයක් ගත්තා. ආමෙන්. ඒ නිසා නෙබුකද්නෙසර් රජතුමා එයාගේ උඩඟුකම නිසා පසුතැවිලි වෙන්න කාලය දීපු වෙලාවෙත් ඒක නොසලකප හරපු නිසා ඒ අමාරු අත්දැකීම තුලින් යන්න වුණා. ඒ නිසා ඔබ මම දෙවෙනා සුදු අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඔබට මට දෙවෙනාසේ කතා කරන කල උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න අපි යන මේ ගමන තුල උන්වහන්සේ ඔබට මට ඒ අයට කතා කරන කල ඔබ මම උන්වහන්සේට යටත් වෙන්න ඕනි. ඒ නිසා උන්වහන්සේ මේ දේවල් තුලින් අපිට කතා කරනවා. දේව වචනය ඇසීමෙන් අපිට ඇදහිල්ල පැමිණෙනවා. දේව වචනය ඇසීමෙන් අපිට උන්වහන්සේ කෙරෙහි තවත් ඒ භක්තිය සහ තවත් දේව බය ඇති වෙනවා. උන්වහන්සේගේ වචනේ ස්ථිර භාවය තුල අපිව තවත් ශක්තිමත් වෙනවා. අපව තවත් අපේ ආත්ම ප්‍රාණවත් වෙනවා. අපේ ආත්ම ශක්තිමත් වෙනවා. ඒ නිසා මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.